හරි එහෙනම් පාස් පේපර් ඩිස්කෂන් එකේ ඔයා දන්නවා දැන් අපි පාස් පේපර් ඩිස්කස් කරගෙන යන්නේ ප්‍රශ්න වශයෙන්. එතකොට දැන් වුණත් අඩු මට්ටමේ ඉන්න ළමයෙකුට ප්‍රශ්න වශයෙන් ඩිස්කස් කරගෙන යනකොට හැමදාම ඉන්නේ එකම සෙට් එක ඔයාලට ලස්සන පාඩමුණක් අල්ල ගන්න පුළුවන්. ඒකටයි මම මේ විදිහට පාස් පේපර් ටික ඩිස්කස් කරගෙන යන්නේ. ප්‍රශ්න කියලා උත්තරේ කියනවා නෙමෙයි. ඒක පොඩ්ඩක් ඊරියක් චුට්ටක් මතක් කරගෙන ගමන් පාස් පේපර් ටික ඩිස්කස් කරගෙන යන්නේ. දැන් වුණත් සමහරට අඩු මට්ටමේ ඉන්න කෙනෙකුට අර නිකන් අවසාන මොහොතේ කටපාඩමින් වගේ යන්නේ. විභාගෙට ගිහලා කටපාඩමින් වගේ ගහන්නේ. එහෙම කට්ටියකට හරි කියමක් ගහ ගන්න තමයි මේ විදිහට ප්‍රශ්න වශයෙන් පාස් පේපර් ටික ඩිස්කස් කරගෙන. එතකොට මේ අපේ ක්ලාස් එකේ නම් අවසාන වගේ පාස් පේපර් ඩිස්කෂන් සෙට් එක යන්නේ. YouTube එකේ නම් මම ඔක්කොම දාලා නැහැ. හැබැයි ක්ලාස් එකේ ළමයින්ට අවසාන පාස් පේපර් ප්‍රශ්න සෙට් එක තමයි මේ යන්නේ. හරි නේද? හරි ගන්න ප්‍රතිශත ප්‍රශ්නේ අනිවාර්යෙන් ඕ ලෙවල් පේපර් එකේ සෙකන්ඩ් එකේ අනිවාර්යෙන් ලකුණු 10ක ප්‍රශ්නයක්. ප්‍රතිශත වලට එන්න පුළුවන් පාඩම් ටික මොනවද කියන්නේ? පොලිය ගත්තාම සුළු පොලිය, වැල් පොලිය, හීනවන ශේෂ ක්‍රමය. මේ ප්‍රශ්නේ හැදෙන්න පුළුවන් සුළු පොලිය, වැල් පොලිය, හීනවන ශේෂ ක්‍රමය. ඊට අමතරව බදු වලින් හැදෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට පරිමාණ බදු වගේ, ආදායම් බදු වගේ බදු කොටසකින් හැදෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේක හැදෙන්න පුළුවන් කොටස් වලින් පුළුවන් කෑල්ලක් ගාවන්නත් පුළුවන්. පැහැදිලිද? ගොඩක් වෙලාවට මෙතන අහන්නේ හීනවන ශේෂ ක්‍රමයේ වැල් පොලිය වගේ කෑල්ලක්. හැබැයි සුළු පොලිය එන්න පුළුවන්. ඊට පස්සේ බදු හතරෙන් එකක් එන්න පුළුවන්. ඊට පස්සේ එන්න පුළුවන් කොටස් වලින් පුළුවන් කෑල්ලක් ගෑවෙන්න පුළුවන්. පැහැදිලිද? ඉඳා මේකේ බහුතරයක් එන්නේ හීනවන ශේෂ ක්‍රමයේ නැත්තම් වැල් පොලිය. හැබැයි ඒ අතරේ එන්න පුළුවන් බදු වලින් කොටසක් හරි නැත්තම් කොටස් වලින් කොටසක් හරි. පැහැදිලි නේද? හරි. අපි 2010 දැන් ඩිස්කස් කරගෙන යමු. එතකොට අපිට අහුවෙන ටික හිමීට මතක් කරගෙන ඩිස්කෂන් එක කරමු. හරි. ගන්න 2016 පේපර් එක 2016 පේපර් එකේ ප්‍රශ්න අංක 3. 2016 පේපර් එකේ ප්‍රශ්න අංක 3. සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න අංක 3. අලුත් සිලබස් එකේ කියන්නේ 2016 පේපර් එකේ නේද? අලුත් සිලබස් එකේ පේපර් වල ප්‍රශ්න 12ක් තියෙනවනේ සෙකන්ඩ් පේපර් එකේ. 12න් 6ක් එනවා A පාර්ට් එකෙන්, තව 6ක් එනවා B පාර්ට් එකෙන්. මේ ප්‍රශ්න 6න් එක ප්‍රශ්නයක්, මේ ප්‍රශ්න 6න් එක ප්‍රශ්නයක් මෙන්න මෙහෙම එකක් අහනවා. බලන්නකො හැම ගානකම අණු කොටස් කඩලා තියෙනවනේ. හැබැයි එක ගානක් බලන්න මේකේ තුන්වෙනි ගානේ අණු කොටස් කඩලා නැහැ. B පාර්ට් එකට ගිහිල්ලා බලන්න. B පාර්ට් එකේ 11 වෙනි ගානේ අණු කොටස් කඩලා නැහැ. දැක්කද මේ වෙනස? මම මේ කියන කතාව දැක්කද? අලුත් සිලබස් එකේ මෙන්න මෙහෙම දෙයක් පොඩ්ඩක් ඔයාලගෙන් චෙක් කරනවා. සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 12 තියෙනවනේ. ප්‍රශ්න 12න් A පාර්ට් එකේ ප්‍රශ්න 6යි, B පාර්ට් එකේ ප්‍රශ්න 6යි. A පාර්ට් එකේ ප්‍රශ්න 6න් එක ප්‍රශ්න එකක්, B පාර්ට් එකේ ප්‍රශ්න 6න් එක ප්‍රශ්න එකක්. අණු කොටස් කඩන්න නැතුව කෙලින්ම ප්‍රශ්නේ අහනවා, කෙලින්ම අවසාන උත්තරේ ගන්න කියනවා. එතකොට අණු කොටස් කැඩුවොත් අපි ඒ අණු කොටසට උත්තර ලියාගෙන තමයි අවසානට එන්නේ. පැහැදිලිද? අණු කොටස් කඩලා තියෙන ප්‍රශ්නෙක අපි හිමීට අණු කොටසෙන් අණු කොටස උත්තර ලියලිය පියවරෙන් පියවර එන්න ඕනේ. හැබැයි මේ අණු කොටස් කඩලා නැති පේපර් එකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. සෙකන්ඩ් එකේ A පාර්ට් එකේ එක ප්‍රශ්නයයි, B පාර්ට් එකේ එක ප්‍රශ්නයයි. ඔය ප්‍රශ්න දෙකේ අණු කොටස් කඩලා නැහැ කියන්නේ අපිට කැමති පියවරකින් අපිට විශේෂ පියවර දීලා නැහැ. අණු කොටස් කඩලා නැති හින්දා අවසාන උත්තරයට එන්න පුළුවන්. හැබැයි තනියම හිමීට පියවර වශයෙන් ඉතින් හදා ගන්න ඕනේ. ඒකට ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ ප්‍රශ්න කරලා. ගොඩක් වෙලාවට A පාර්ට් එකේ අණු කොටස් කඩන්න නැති ප්‍රශ්නේ ගොඩක් වෙලාවට දැන් අහනවා ප්‍රතිශත වලින්. හැමදාම නෙමෙයි. හැබැයි ප්‍රතිශත වලින් බලන්න 2016 ප්‍රශ්නේ අහලා තියෙනවා. හරි බලමු. 2016 ප්‍රශ්නෙට ගිහිල්ලා 2016 ප්‍රශ්නේ කියනවා රුපියල් 80000ක් අත්පිට මුදලට විකුණන පරිගණක යන්ත්‍රයක්. අත්පිට මුදලට කියන වචනේ දැකපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ මොකද්ද? හීනවන ශේෂ ක්‍රමයේ වෙන්න ඇති. ඇයි අර භාණ්ඩයක් අත්පිට මුදලට ගන්නවා කියන්නේ එකපාර සල්ලි දීලා ගන්නවට වඩා ඊළඟට වාරික වශයෙන් ගෙවනකොට ඕකේ හීනවන ශේෂ ක්‍රමයේ නේද යන්නේ. මුලින් මුදලක් ගෙවලා ඊටු ටික වාරික වශයෙන් ගෙවනකොට. එතකොට මෙතන අත්පිට මුදල් කතාවක් කියපු ගමන් ඔයාට නොවෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට උතන් තියෙන හීනවන ශේෂ ක්‍රමයේ කැලලා තමයි. 80000කට අත්පිට මුදලට විකිරන පරිගණක යන්ත්‍රයක්. නොකියා කියන්නේ අත්පිට මුදල කියන්නේ පරිගණක යන්ත්‍රයේ වටිනාකම 80000. පැහැදිලි නේද? මුලින් රුපියල් 20000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 12කින් ගෙවා නිම කළ හැකි පරිදි මිලදී ගත හැකියි. ඒ කියන්නේ 80000ක් වටින පරිගණකයට ඉස්සරෝම රුපියල් 20000ක් ගෙවනවා. ඉතුරු ටිකක් තියනවානේ.
දැම්ම කියන්න පුළුවන් ඉතුරු ටික කීයද? 60000ක් ඉතුරුයි. ඒ ඉතුරු ටික මොකද්ද? ණය මුදල. ඔය ණය මුදල 60000ක ණය මුදල වාරික 12කින් ගෙවලා ඉවර කරන්න පුළුවන්. පැහැදිලිද කතාව? ඊළඟට කියනවා මෙහිදී 124ට වාර්ෂික පොලිය අනුපාතිකයක් ඇත්තේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කරන්න. අපේ සිලබස් එකේ පොලිය ගණනය කරන ක්‍රම තුනක් තියෙනවා. මොකද්ද? සුළු පොලිය, වැල් පොලිය, හීනවන ශේෂ ක්‍රමය. මේකේ පැහැදිලිව කියනවා පොලිය හදන්නේ මොන ක්‍රමයකටද? හීනවන ශේෂ ක්‍රමයට. එහෙනම් අපි ගානේ පොලිය හදන්න ඕනේ හීනවන ශේෂ ක්‍රමයට. පැහැදිලිනේ කතාව? මාසික වාරිකයක අගය ගණනය කරන්න. මාසික වාරිකයක අගය කියන්නේ මොකද්ද? මාසික වාරිකයකට අපි ගෙවන්න ඕනේ මුදල හොයන්න ඕනේ. පැහැදිලිද? හරි. මම ප්‍රශ්නේ පැත්තකට දැම්මා. ඉලක්කම් ටික ඔළුවෙන් අමතක කරා. ඉලක්කම් ටික අපි ඇසරක් පේපර් එක බලමු. ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. එකපාරක් ප්‍රශ්න වුණ උඩින් පල්ලින් කියවගෙන ගියපුවාම ඔයාගේ ඔළුවට වැටලා තියෙන්න ඕනේ මේකේ සිද්ධිය මොකද්ද කියලා. මට කියනවා මේකේ සිද්ධිය මොකද්ද? ඉලක්කම් අමතක වුණාට කමක් නැහැ. රුපියල් 80000 20000 අමතක වුණාට කමක් නැහැ. තිබ්බ සිද්ධිය සාරාංශයක් කිව්වා. පරිගණකයක් තියෙනවා. ඒකේ වටිනාකමෙන් මුලින් කොටසක් ගෙවලා ඉතුරු ටික වාරික 12කින් ගෙවනවා. මට නම් ඉලක්කම් ටිකක් මතකයි. ඉලක්කම අමතක වුණාට කමක් නැහැ. වාරික ගානකින් ගෙවනවා. ඒකේ පොලිය හදන්නේ හීනවන ශේෂ ක්‍රමයට. අපි හොයන්න ඕනේ මාසික වාරිකයක වටිනාකම. කොහොමද හදන්නේ කියන්නකො. නිකමට හිතන්න. මාසික වාරිකයකට සමාන මාසික වාරිකයකට ගෙවන්නේ. මට මේක මතකයි. වාරික 12කින් ගෙවන්නේ. එහෙනම් වාරික 12කින් ගෙවෙන්න ඕනේ මොකද්ද? ණය මුදල ගෙවෙන්නත් ඕනේ. අය ඒ අදාළ ණය මුදලට පොලිය ගෙවෙන්නත්. පැහැදිලිද කතාව? එහෙනම් මේ වාරික 12කින් ණය ඉවර වෙනකොට වාරික 12කින් ගෙවලා ඉවර කරන්න ඕනේ මොනවද? ගත්ත ණය මුදලයි ඒ අදාළ මුදලට පොලිය. හරි නේද? එතකොට වාරිකයක වටිනාකම හොයන්න නම් මොකද කරන්නේ? ණය මුදලයි පොලියයි එකතු කරලා වාරික ගාණින් බෙදනවා. ණය මුදල අපිට හොයාගන්න බැයිද? පුළුවන්. කොහොමද? මම මේ නිකන් හිතන හැටි කියන්නේ. භාණ්ඩයේ වටිනාකමේ මුලින් දෙවන ටික අඩු කරා නම් ඉතුරු ටික නේද ණය මුදල? ඔව් ණය මුදල හෙව්වේ. පොලිය පොලිය හොයන එක තමයි මේකේ ගේම. ඇයි? පොලිය හොයන්න ඕනේ හීනවන ශේෂ ක්‍රමයට. හීනවන ශේෂ ක්‍රමයේ පොලිය හදන්න විශේෂ ක්‍රමයක් තියෙනවා නේද? අන්න ඒක මතක තියෙන්න ඕනේ. එහෙනම් මේ ගානට ඔයා දැනගන්න ඕනේ සිද්ධාන්තය තමයි හීනවන ශේෂ ක්‍රමයට පොලිය හදන ක්‍රම. අමතක කෙනෙක් ඉන්නවා නම් අපි දැන් හිමීට මතක් කරමු. පැහැදිලිද කතාව? හරි. ප්‍රශ්නේ තිබ්බ ටික සාරාංශගත කරන්න. මේ ටික ලියන්න ඕනේ නැහැ. ලියන්න ඕනේ ප්‍රශ්න පැහැදිලි කරන්න. තවත් දුරට. භාණ්ඩයේ වටිනාකම රුපියල් 80000යි. පරිගණකයේ වටිනාකම රුපියල් 80000යි. මේකට ලකුණු දෙන්නේ නැහැ. මේක ලියන්න ඕනේ තේරුම් ගන්න. මේකෙන් රුපියල් කීයක් මුලින් ගෙවනවද? 20000ක් ගෙවනවා. බලන්නකො මම එකපාරක් ප්‍රශ්නේ කිව්වට පස්සේ අවබෝධයෙන් ප්‍රශ්නේ කිව්වට පස්සේ ඉලක්කම් ටික මට ඔළුවේ තියෙනවා. පැහැදිලිද? ඉලක්කම් ඔළුවේ තියාගත්තේ නැතුනට කමන්නේ. ඇසල ප්‍රශ්න කියලා ඉලක්කම් ටික ගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන අදහස උඩට යන්න ඕනේ. පැහැදිලි නේද? හරි. 80000ක් තිබ්බ පරිගණකයට 20000ක් ගෙවලා ඉතුරු ටික වාරික වශයෙන් ගෙවන්න පරිගණකෙ මිලදී ගන්නවා. අය කරන පොලි ප්‍රතිශතය දෙනවා. අය කරන පොලි ප්‍රතිශතය කීයද? වාර්ෂික පොලි ප්‍රතිශතය 124යි. 124යි. මේක වාර්ෂික. වාර්ෂික පොලි ප්‍රතිශතය 124යි. මේක ගෙවන්නේ වාරික කීයකින්ද? මාසික වාරික කීයකින්ද ගෙවන්නේ? 12. ඔච්චරයි නේද ප්‍රශ්නේ තිබ්බ දත්ත ටික. මොකද්ද? 80000ක් වටින පරිගණකයට 20000ක් ගෙවනවා. එතකොට ඉතුරු ටික ණය මුදල. ඒකට වාර්ෂික පොලි ප්‍රතිශතය 124යි. ගෙවන්නේ වාරික 12කින්. හදන්න ඕනේ හීනවන ශේෂ ක්‍රමයට. මොකේට හදන්නත් අපි ණය මුදල ගණන් ඉන්න එපා. 80000ම ණය මුදලක්ද? නෑ. 80000 කියන්නේ භාණ්ඩයේ වටිනාකම. මෙයා සම්පූර්ණ භාණ්ඩේ ගත්තේ ණයට නෙමෙයි. 20000ක් ගෙවලා ගත්තේ. මේක පැහැදිලිද? 80000ක භාණ්ඩෙට 20000ක් ගෙවලා ගත්තේ. එතකොට ණය මුදල 80000යි නෙමෙයි. 80000න් 20000 අයින් වෙන්න ඕනේ. ඉතුරු ටික නේද ණය මුදල. එහෙනම් අපි ණය මුදල හදාගමු ඉස්සෙල්ලා. ණය මුදල. ණය මුදල කීයයිද? 80000ක් වටින භාණ්ඩෙට 20000ක් ගෙවනවා. එහෙනම් ඉතුරු ටික තමයි ණය මුදල. ඒ කියන්නේ ණය මුදල කීයද? රුපියල් දාන්න අනිවාර්යෙන් 60000යි. මේකේ රුපියල් දැම්මේ නැහැ. මේ ටික ලියුවාට ප්‍රශ්නේ පැහැදිලි කරන්න. අනිවාර්යෙන් උත්තරවල හැම පියවරකම රුපියල් තිබිය යුතුයි. මේකේ අවුලක් නැහැ. හැබැයි ණය මුදල හෙව්වට පස්සේ ණය මුදල රුපියල් 60000යි කියලා කියනවා. ඒ වගේම රුපියල් ලියන තැනයි 60000 මෙහෙම ලිව්වා කියන්නකො.
මෙහෙම ලියන්න එපා. ඇයි එක ගොඩේ ලියද්දි සමහරට රයන්නයි 6 ඉලක්කමයි පැටලෙන්න පුළුවන්. මේ 37 තිප්පේ නැති උනා කියන්නකො. එතකොට 66 දානවා. sorry 6,60,000. පැහැදිලිද? ඒ හින්දා මේ ගණිතයේ සම්මතයක්. මොකද්ද? ඒකකයයි ඊළඟට ලියන ඉලක්කමයි අතර හිස්තනක් තියෙනවා. පැහැදිලි නේ? දැන් රුපියල් 60000. හරි. ණය මුදල. හරි. දැන් ඔළුවට එන්න ඕනේ. හීනෝන ශේෂ ක්‍රමයට හදන්නේ. ඔයාලට දැන් ඔළුවට එන්න ඕනේ. හීනෝන ශේෂ ක්‍රමයේ පොලිය හදන සිද්ධාන්ත. අවත කෙනෙක් ඉන්නවනම් දැන් මතක් කරගන්න. හීනෝන ශේෂ ක්‍රමයට පොලිය හදනවා නම් අපි හොයාගන්න ඕනේ මාසික ණය කොටස. මාසික ණය කොටස. මාසික ණය කොටස. කොහොමද හොයන්නේ? ගෙවන්න තියෙන මුළු ණය මුදල 60000. මේක ගෙවන්නේ මාසික වාරික 12. මේ ප්‍රශ්නේ තිබෙව්වා. හරිද? ගෙවන්න තියෙන ණය මුදල 60000 කියලා අපි දන්නවා මේක මුළු ණය මුදලනේ. මේක ගෙවන්නේ මාසික වාරික 12ක. එහෙනම් මාසෙකට ණය කොටස කීයද? ණය මුදලෙන් කොච්චර කොටසක් මාසෙට ගෙවෙන්න ඕනද? මුළු ණය මුදල 60000යි. ඒක ගෙවන්නේ වාරික 12කින්. ඒ කියන්නේ මාස 12කින්. එහෙනම් එක මාසෙක ණය කොටස ගන්න 60000 12න් බෙදන්න. රුපියල් 60ට 12 හැවුවා 5යි. බිංදුවට බිංදුවයි බිංදුවට බිංදුවයි බිංදුවට බිංදුව. හරිද? මාසික ණය කොටස. මේක හැදුවේ ඇයි? තීනවන ශේෂ ක්‍රමයේ පොලිය හදන්න මාසික ණය කොටස දැනගන්න ඕන. පැහැදිලිද? මාසික ණය කොටස වගත්තා. අය මොකක්ද ඕනේ? තීනවන ශේෂ ක්‍රමයේ පොලිය හදන්න මාස ඒකකයට පොලිය හදා ගන්න ඕනේ. කොහොමද මාස ඒකකයට පොලිය හදන්නේ? මොනවද මාස ඒකක කියන්නේ? මම ඊළඟට පැහැදිලි කරන්නම්. මාස ඒකකයකට පොලිය කොහොමද හදාගන්නේ? මාස ඒකකයකට පොලිය හදන්න නම් මාසික ණය කොටස තියෙනවනේ. ඔව්. කීයද? රුපියල් 5000. ගුණ කරන්න පොලි ප්‍රතිශතයෙන් 124යිනේ. ඔව්. හැබැයි 124 කියන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය. හරි නේද? ප්‍රශ්නේ පැහැදිලිව කිව්වා. 124යි කියන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය. මාස ඒකකයට පොලිය හදන්න නම් මාසික ණය කොටස අපි ගුණ කරන්න ඕනේ මාසික පොලි ප්‍රතිශතය. එහෙනම් මේක හරිද 124න් ගුණ කරොත් වැරදි. ඇයි? මේක වාර්ෂික පොලි ප්‍රතිශතය. අවුරුද්දක පොලි ප්‍රතිශතය මාසික පොලි ප්‍රතිශතය කරන්න 12න් එකෙන් ගුණ කරන්න. දැන් හරි. කියප එක තේරුණාද? අය සැරයක් කියනවා. මාස ඒකකයට පොලි හදන්න මොකද කරන්නේ? මාසික ණය කොටස මාසික පොලි ප්‍රතිශතයෙන් ගුණ කරන්න. ප්‍රශ්නේ දීලා තියෙන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය නම් ඒක ලියලා 12 ගුණ කරන්න. වාර්ෂික පොලි ප්‍රතිශතය 12 ගුණ කරපු ගමන් ඒක මාසික පොලි ප්‍රතිශතය වෙනවා. පැහැදිලිද කියප එක? මාස ඒකකයට පොලිය හදන්න මාසික ණය කොටස මාසික පොලි ප්‍රතිශතයෙන් ගුණ කරන්න. ප්‍රශ්නේ දීලා තියෙන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය නම් ඒක 12 ගුණ කරන්න. එතකොට මාසික පොලි ප්‍රතිශතය වෙනවා. සුළු කරමු මෙතන පුළුවන් තරම්. අග බින්දයකට අග බින්දයක කැපිලා යනවා. 12ට 12 හැවුවා 1යි 24ට 12 හැවුවත් 1යි. යට 1යි නේද ඉතුරුනේ. ඒ කියන්නේ යට මොකද ඉතුරු නෑ වගේ තමයි. උඩ ඉතුරුනේ 50 ගුණ කිරීම 2. රුපියල් දාන්න 100යි. එහෙනම් මාස ඒකකයකට පොලිය කීයද? රුපියල් 100. ඊළඟට හීනවන ශේෂ ක්‍රමයට විතරක් ඕන දෙයක් තියෙනවා. මොකද්ද? මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මාස ඒකක ගාන වන්න කොහොමද? ගෙවන්න තියෙන මාසික වාරික ගාන තියෙනවනේ 12 දෙකෙන් බෙදන්න. ගෙවන්න තියෙන මාසික වාරික ගාන දෙකෙන් බෙදලා 12ට එකක් එකතු කරලා ගුණ කරන්න. අපි පාඩම කරද්දී නම් මේ සූත්‍ර ඔප්පු වෙන හැටි ටිකක් පැහැදිලි කරා. දැන් ඒක වැඩක් නෑ අපිට දැන් ඕනේ ලකුණුනේ. ලකුණු ගන්න මෙච්චරයි මතක තියාගන්න. මාස ඒකක ගණන හොයන්න ගෙවන්න තියෙන මාසික වාරික ගාන දෙකෙන් බෙදන්න මාසික වාරික වලට එකක් එකතු කරලා ගුණ කරන්න. මෙතන 12 දෙකෙන් බෙදෙනවනේ. බෙදෙනවා නම් බෙදන්න. 12ට දෙකේ වුණා 6යි. වරහන් ඇතුලේ තියෙන 12 එකයි එකතු කරොත් 13යි. 6 වරක් 13. 6 වරක් 3 18න් 8යි. එකක් ඉතුරුයි. 6 වරක් 1 6යි 1යි 7යි. එහෙනම් මාස ඒකක ගාන කීයද? 78යි. එහෙනම් මේ මොකක්ද අපි මේ සිද්ධාන්තේ නැත්තම් තියරිය දාගෙන යන්නේ? හීනවන ශේෂ ක්‍රමයේ පොලිය හදන්න. අවසාන පියවරට ඇවිල්ලි ඉවරයි. හීනවන ශේෂ ක්‍රමයේ මුළු පොලිය හදන්නේ කොහොමද? මාස ඒකකයට පොලිය මාස ඒකක ගානින් ගුණ කරන්න. මෙතන හොඳට මතක තියාගන්න මාස ඒකක කියන්නේ මාසික වාරික ගාන නෙමෙයි. පැහැදිලි නේද? මේ බලන්නකො. මේකේ ගෙවන්න තියෙන මාසික වාරික ගාන 12යි. හැබැයි මාස ඒකක ගාන 78යි. මාස ඒකක කියන එක ඕනේ වෙන්නේ
හීනවන ශේෂ්ත්‍ර ක්‍රමයේ මුළු පොලිය හදන්න විතරයි. වෙන කිසි තැනකට වැඩක්. පැහැදිලිද? මාසික වාරික ගාණයි මාස ඒකක ගාණයි කියන්නේ දෙකක්. ඒක හොඳට තේරුම් ගන්න. මාස ඒකක කියන එක වැදගත් වෙන්නේ හීනවන ශේෂ්ත්‍ර ක්‍රමයේ මුළු පොලිය හදන්න විතරයි. වෙන කිසි දෙයකට වැදගත් නැහැ. මුළු පොලිය හදන්න විතරමයි. හරිද? එහෙනම් අවසානයේ හීනවන ශේෂ්ත්‍ර ක්‍රමයේ මුළු පොලිය කොහොමද හදන්නේ? මාස ඒකකයකට පොලිය කීයද 100යි ගුණ කරන්න මාස ඒකක ගන්න මාස ඒකක කීයද 78 එහෙනම් 78 100 ගුණ කරොත් රුපියල් 7800යි එහෙනම් ඔන්න අපේ තියරිය දාලා ඉවරයි ඔය ටික තමයි මතක තියෙන්න ඕනේ ගානේ අවසාන උත්තරේට ආවෙන්නේ නැහැ හැබැයි මෙන්න මේ තියරිය තමයි ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕනද මොකද්ද තියරිය ණය මුදල හොයාගන්න එක ප්‍රශ්නයක් නෑ ඒක පොඩි 9 වසර ළමයෙකුට තේරෙනවා 80000ක බාණ්ඩයට 20000ක් දීුවාට පස්සේ ඉතුරු ටික ණය මුදල. ඒක ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ පියවර ටික තමයි ඔළුවට දාගන්න ඕන. මොකද්ද පියවර ටික? මේ පියවර 1 2 3 4. මේ හතරම ඕනේ වෙන්නේ හීනවන ශේෂ්ත්‍ර ක්‍රමයේ මුල් පොලිය හදන්න විතරයි. මොකද්ද ඕනේ වෙන්නේ? මාසික ණය කොටස හොයාගන්න ඕනේ. මාස ඒකකයට පොලිය හදා ගන්න ඕනේ. මාස ඒකක ගාණ හොයාගන්න ඕනේ. මුළු පොලිය හදා ගන්න. මතක් කරමු කරන හැටි ආයතරයක්. මාසික ණය කොටස හදන්නේ කොහොමද? ගෙවන්න තියෙන ණය මුදල ගෙවන්න තියෙන මාසික වාරික ගාණෙන් බෙදන්න. වෙනවා මාසික ණය කොටස. මාස ඒකකයට පොලිය හදාගන්නේ කොහොමද? මාසික ණය කොටස මාසික පොලි ප්‍රතිශතයෙන් ගුණ කරන්න. බැරි වෙලාවක් දීලා තියෙන වාර්ෂික පොලි ප්‍රතිශතය නම් ඒක 12 එකෙන් ගුණ කරන්න. පැහැදිලිද? මාස ඒකක ගාණ හදන්නේ කොහොමද? ගෙවන්න තියෙන මාස ගාණ දෙකෙන් බෙදන්න මාස ගාණට එකක් එකතු කරලා ගුණ කරන්න. අයිසරක් කියනවා මාස ඒකක ගාණ වන්නේ කොහොමද? ගෙවන්න තියෙන මාසික වාරික ගාණ දෙකෙන් බෙදන්න ඒකට එකක් එකතු කරලා ගුණ කරන්න. මුළු පොලිය කියන්නේ මාස ඒකකයට පොලිය මාස ඒකක ගානේ ගුණ කරන්න. ඔච්චරයි. එහෙනම් සාරාංශය කියන්නකො දැන් අපිට ඕනේ දේ මොකක්ද කියන්නකො? අපිට ඕනේ මාසික වාරිකයක වටිනාකම. දැන් වාරික 12කින් සමාන වාරික 12කින්. ගෙවන්න තියෙන ණය මුදල කීයද? 60000. මේකට ගෙවන්න ඕනේ පොලිය කීයද? 7800. ප්‍රශ්නේ පැහැදිලිද? මොකද්ද? මෙයා අරන් තියෙන ණය මුදල කීයද? 60000යි. ඒකට ගෙවන්න ඕනේ මුළු පොලිය කීයද? 7800. ඇන්සර් කියනවා. මෙයා අරන් තියෙන මුළු ණය මුදල 60000යි. ගෙවන්න ඕනේ මුළු පොලිය 7800. එහෙනම් ගෙවන්න ඕනේ මුළු මුදල කීයද? ණයක් ගත්තාම ගෙවන්න ඕනේ මුළු මුදල කියන්නේ මොකක්ද? ගත්ත ණය මුදල ගෙවන්නත් ඕනේ මුළු පොලිය ගෙවන්නත් ඕනේ. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල. කීයද? ණය මුදල ගෙවන්නත් ඕනේ. ඒ කියන්නේ 60000 ගෙවන්නත් ඕනේ. අය පොලිය ගෙවන්නත් ඕනේ. ඒ කියන්නේ 7800 ගෙවන්නත් ඕනේ. එහෙනම් 60000යි 7800යි කියන්නේ රුපියල් 67800ක් ගෙවන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් ගෙවන්න ඕනේ මුළු මුදල 67800. ගානේ අවසානට ඇවිල්ලා ඉන්නේ. අපෙන් අහන උත්තරේ මොකද්ද කියන්නකෝ? මාසික වාරිකයක වටිනාකම. මාසික වාරිකයක අගය කියන්නේ වටිනාකම ගන්න එක. මේ මුළු මුදලම ගෙවන්නේ සමාන වාරික කීයකින්ද? 12කින්. මේ මුළු මුදලම ගෙවන්න ඕනේ. ණය මුදල විතරක් ගෙවලා හරියන්නේ නැහැ. ණයක් ගත්තොත් පොලියක් ගෙවන්න ඕනේ. ඒක තමයි එන ගෙවමක් දීලා හැදුවේ නේද? එහෙනම් මේ මුළු මුදලම ගෙවන්නේ සමාන වාරික 12කින්. එහෙනම් එක වාරිකයක වටිනාකම හොයන්න ගෙවන්න ඕනේ මුළු මුදල වාරික ගාණින් බෙදන්න. හරි නේද? ගෙවන්න ඕනේ මුළු මුදල වාරික ගාණින් බෙදුවා නම් එක වාරිකයක වටිනාකම වෙනවා. එහෙනම් අවසාන පියවර එම නිසා වාරිකයක වටිනාකම වාරිකයක වටිනාකම ඊය දෙන්නේ 67700ක් තමයි මුල් මුදල ගෙවන්න තියෙන්නේ. මේක ගෙවන්නේ වාරික කීයකින්ද? 12කින්. එහෙනම් 67700 බෙදන්න 12. හරි නේද? හරි. මම ඉස්සරහින් යන්න උත්තරේ 64 12 හැවුවා 5යි. කීයක් ඉතුරුයිද? 7ක් ඉතුරුයි. ඒ ඉතුරු 7 8 ඊළඟට තියෙන 8ට කලින් ලියා ගන්න. එතකොට තියෙන්නේ 78. හිතෙන් ලියා ගන්න. 78 12 හැවුවා 6යි. 12 සරක් 6 72යි. කීයක් ඉතුරුයිද? 6ක් ඉතුරුයි. මේ බිංදුවට කලින් 6 ලියා ගන්න හිතින් ඒකට බිංදුවල මේ තියෙන 60 60ට 12 හැවුවා 5යි. බිංදුවට බිංදුව. රුපියල් දාන්න බැරිලා නේ මට. එහෙනම් 5650යි රුපියල් 5600. එහෙනම් මාසික වාරිකයක අගය නැත්නම් මාසික වාරිකයක වටිනාකම රුපියල් 5650. නේද? ඔච්චරයි බලන්නකො
ලකුණු 10ම මෙච්චරයි. ඔයාට ඇත්තටම අර කෙලින්ම අණු කොටස් නැතුව කෙලින්ම ප්‍රශ්නය අහුවොත් ඉක්මනට ලකුණු ටික ගන්න පුළුවන්. හැබැයි අවබෝධය තියෙන්න ඕනේ. මේකේ ගාන හදන්නේ කොහොමද කියලා අවබෝධය තියෙන්න ඕනේ. එහෙම තිබ්බනම් ඔයාට ඉක්මනට ලකුණු 10 ගන්නයි. බලන්නකො මේකේ ලකුණු 10 ගන්න මෙච්චරයි. කොච්චරයි ප්‍රශ්නේ තිබුණේ. පැහැදිලි නේද? වැඩි ලේසි. ඉක්මනට අඩුපාඩු තිබ්බනම් කම්ප්ලීට් කරගන්න. ඊළඟට අපි යම් මාකින් එකට මේකේ ලකුණු හම්බෙලා තියෙන කොහොමද බලන්න. උඩට එක ලියන්න ඕනේ. ඒක ලිව්ව මම ඔයාලට ප්‍රශ්නේ පැහැදිලි කරන්න. උත්තරේ මෙන්න මේ පියවර ටික තිබ්බනම් හොඳට ප්‍රමාණවත්. හරිද? හරි. අපි යම් මාකින් එකට හරි. මේ තියෙන 2016 මාකින් එක බලන්න ලකුණු දීලා තියෙන විදිය. මෙතන ඉතිරි මුදල, ඒ කියන්නේ ඉතිරි මුදල කියන්නේ ණය මුදල නේද? ණය මුදල 60000යි කියලා හොයාගෙන තියෙනවට එක ලකුණයි. ඊට පස්සේ මාසික ණය මුදලේ කොටස, මාසික ණය කොටස වෙනවට රුපියල් 5000යි කියන කොනවට එක ලකුණයි. ඒක උත්තරේ ගත්තේ නැතත් 60000 බෙදි මුදල හරිය තිබ්බනම් ලකුණ හම්බ වෙනවා. මාස ඒකකයට පොලිය හදනවට ලකුණු 2යි. ඒක උත්තරේට 1යි, හදපු ක්‍රමයට 1යි, ලකුණු 2යි. පැහැදිලිද? මේ බලන්න මාසයකට පොලිය මාසික ණය කොටස මාසික පොලිය පිට 7ෙන් ගුණ කරනවා. අවුරුද්දක දීලා තිබ්බින්ද 12 කිනොත් ගුණ කරලා තියෙනවා. පැහැදිලිද? පොලිය ගෙවිය යුතු මාස ඒකක ගන්න. මාස ඒකක ගන්න වෙනවට එක ලකුණයි. ඒකේ එක ලකුණයි දීලා තියෙන. එතකොට හදපු ක්‍රමයේ විතරක් තිබ්බත් ඒ ලකුණ හම්බ වෙනවා. පැහැදිලිද? හැබැයි හදපු ක්‍රමයේ විතරක් තිබිලා හරියන්නේ නැහැ. ඊටු ටිකට අපිට ඒක ඕන වෙනව නේද? ඊළඟට ගෙවිය යුතු මුළු පොලිය හදන්න 70ට 100ෙන් ගුණ කරලා තියෙනවට එක ලකුණයි. උත්තරේ 7800 කියලා අරන් තියෙනවට එක ලකුණයි. ලකුණු දෙකයි. පැහැදිලිද? ඒතර මේ වෙනකොට ණය මුදලට 1යි, මාසික ණය කොටසට එක ලකුණයි, මාස එකකකට පොලිය හදනවට ලකුණු 2යි, මාස එකක ගාන හොයනවට ලකුණු 2යි, ගෙවිය යුතු මුළු පොලිය හදනවට ලකුණු 2යි. එතකොට 2යි 3යි 5යි 6යි 7යි. ඉතුරු ලකුණු තුන මාසික වාරිකයක වටිනාකම හදනවා. මේ බලන්න. මේක මෙහෙම හදලා තියෙන්නේ. අපි හදපු ක්‍රමෙත් හරි මුළු මුදල හදලා ඒක 12න් බෙදුවා. නැත්තම් මෙහෙම හැදුවත් මේ බලන්න. මාසික වාරිකයක වටිනාකම හදලා තියෙන මේ විදිහට. කොහමද? මාසික ණය කොටස තියෙනවානේ. ඒකට එකතු කරලා තියෙනවා. ගෙවන්න තියෙන මුළු පොලිය 12න් බෙදලා. හරිනේ? මාසික ණය කොටසට ගෙවන්න තියෙන මුළු පොලිය 12න් බෙදලා එකතු කරා ඒතෙන්වත් ඒ උත්තරේ වෙනවා. අර ක්‍රමෙත් හරි ඔයාට පුරුදු වෙලා තියෙන ක්‍රම. දැන් අවසාන මොහොතේ ඔයා try කරන්න එපා. බැරි ක්‍රමයකට යන්න. ඔයාට පුරුදු වෙලා තියෙන ක්‍රමයකට යන්න ප්‍රශ්නයක් නැහැ. මාසික වාරිකයක අගය හොයා ගන්න පුළුවන්. මාසික ණය කොටසට ගෙවන්න තියෙන මුළු පොලිය වාරික ගාණින් බෙදලා එකතු කරත් හරි. නැත්නම් අපි හදපු ක්‍රමයට ගෙවන්න තියෙන මුළු මුදල හදලා ඒක 12න් බෙදුවොත් මේ උත්තරේම ආවා. පැහැදිලි නේද? ඒ ටිකට ලකුණු 3ක් හම්බ වෙනවා. පැහැදිලිද කතාව? හරි. එහෙනම් ඔය විදිහට තමයි ලකුණු 10 හම්බෙලා තියෙන්නේ. ඔයාලට තේරෙන්න ඕනේ හීන විශේෂ ක්‍රමයේ ගානේ මෙන්න මේ පියවර ටික නැත්තම් මෙන්න මේ ක්‍රමයේ ඔයාගේ ඔළුවේ තිබ්බනම් පට්ට ලේසියෙන් ලකුණු 10 ගන්න පුළුවන්. හරි නේද? හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට යන් 2017 ප්‍රශ්නෙට. හරි. ගන්න 2017 ප්‍රශ්න. හරි. ගන්න 2017 තුන්වෙනි ගාන. ගන්න 2017 අර වගේමයි මොකද්ද? මං කිව්වා එක ප්‍රශ්නයක් තියෙනවා අංක කොටස් කඩන්න නැතුව කියලා. 17 ප්‍රතිශත ගානම තමයි අංක කොටස් කඩන්න නැතුව තියෙන්නේ. බලන්න ප්‍රශ්නේ ගිහිල්ලා අල්මාරියක් අත්පිට මුදලට ගන්නා විට එහි බිල රුපියල් 30000යි. අත්පිට මුදලට ගන්නා විට කියපු ගමන් අපෙන් ඔය අත්පිට මුදලට කතා කියලා ප්‍රශ්න ආන්නේ හීනවන ශේෂ ක්‍රමෙම තමයි. මේකෙත් තියෙන නම මොකද්ද? හීනවන ශේෂ ක්‍රමයේ ගානක්ම තමයි. බලමු. අත්පිට මුදලට ගන්නා විට අල්මාරියේ මිල රුපියල් 30000යි කියන්නේ මොකද්ද? සම්පූර්ණ අල්මාරියේ වටිනාකම 30000. පැහැදිලි නේද? මම ඔක දාගෙන යන්න නේද? අල්මාරියේ වටිනාකම රුපියල් 30000යි. මුලින් ගෙවන මුදලක් තියෙනවද බලන්න. ඔව්. මුලින් රුපියල් 6000ක් ගෙවා ඉතිරි මුදල පොලිය සමග එක් වාරිකයක් රුපියල් 1100 බැගින් වන පරිදි මාසික වාරික 24කින් ගෙවනවා. 30000ට මුලින් ගෙවනවා රුපියල් කීයක්ද? 6000. 6000ක් ගෙවලා ඉතුරු ටික රුපියල් 1100 ගන්න. රුපියල් 1100 ගානේ වාරික කීයකින්ද ගෙවන්නේ? වාරික 24කින් ගෙවනවා.
මෙම ගෙවීමේ ක්‍රමය සඳහා පොලිය ගණනය කරන්නේ හීනවල ශේෂ ක්‍රමයට නම් අය කරන ලද වාර්ෂික පොලී අනුපාතිකය වන. ඔයයන්ට කියන්නේ මොකද්ද? වාර්ෂික පොලී අනුපාතිකය. පොලී අනුපාතිකය කියන වචනේ පුරුදු නැත්නම් අනුපාතිකය කියන්නේ මොකද්ද? ප්‍රතිශතය කියන එකම තමයි. මේක තමයි හොයන්න කියන්නේ. ප්‍රශ්න පැහැදිලිද කියන්නකෝ? දැන් ඉස්සල්ලා ගාන වගේම තමයි පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ හීනවල ශේෂ ක්‍රමේම තමයි. හැබැයි අහන පිළිවෙල වෙනස්. අහන්නේ වෙන දෙයක්. හැබැයි අර හීනවල ශේෂ ක්‍රමේ સિદ્ધාන්තය ඔළුවේ තියෙනවා නම් අනිත් පැත්තට කරකලා ගන්න හදන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි ඔළුවේ හරියට સિદ્ધාන්තය තියෙනවා. බලමු ගිහිල්ලා. රුපියල් 30000ක් වටන අල්මාරියට රුපියල් 6000ක් ගෙවනවා. මේක ඉතුරුව පැත්තකට දාන්නකො. ඉතුරුව පැත්තකට දාන්න. 30000ක් වටන භාණ්ඩයට 6000ක් ගෙවුවා කියන්නේ. මෙතනින් අපිට හොයාගත්ත හැකි මෙයා අරන් තියෙන ණය මුදල කීයද? පැහැදිලිද? 30000ක භාණ්ඩයට 6000ක් ගෙවුවා නම් ඉතුරු මුදල මොකද්ද? ණය මුදල. එහෙනම් අඩුම ගානේ මගේ ඉතුරු ටික හදන්න ඕනේ. මෙතනින් අපි ණය මුදල හදා ගන්න පුළුවන්. එතෙන්ට අනිවාර්යෙන් ලකුණක් අඩුම ගානේ හම්බෙන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් ණය මුදල හදාගන්න. මෙතනින් 30000න් 6000ක් අයින් කරා නම් ඉතුරු ටික ණය මුදල. ඒක හදාගෙන ඉමුද? හද. ණය මුදල. භාණ්ඩයේ වටිනාකම 30000යි. මුලින් ගෙවනවා 6000ක්. එහෙනම් ඉතුරු ටික ණය මුදල 30000න් 6000ක් අඩු කරන්න රුපියල් 24000. හරි නේද? ණය මුදල රුපියල් 24000. මෙන්න මේ කියන කතාව මොකද්ද කියන්න බලන්න. තේරෙනවද බලන්න? 1100 ගානේ වාරික 24ක් ගෙවනවා. දැන් ඉස්සල්ලා ගානේ සාමාන්‍ය හීනවල ශේෂ ක්‍රමයේ ගානක මොකක්ද තියෙන්නේ? අවසානට අපි වාරිකයක වටිනාකම හොයනවා. නේද? අපි ඉස්සල්ලා ගානේ කරේ මොකක්ද? 2016 ගාන. එක මාසික වාරිකයකට ගෙවන්න ඕන මුදල හෙව්වා. ඒක හෙව්වේ කොහමද? ණය මුදලට මුළු පොලිය එකතු කරලා ඒක බෙදනවා ගෙවන්න ඕනේ වාරික ගාන. පැහැදිලිද? ණය මුදලට මුළු පොලිය එකතු කරලා ඒක වාරික ගානෙන් බෙදපුවම එනවා මොකද්ද? එක වාරිකයක වටිනාකම. මේකේ නොකියා දීලා තියෙන්නේ එක වාරිකයක වටිනාකම නේද? එහෙනම් මේකේ එක වාරිකයක වටිනාකම දීලා තියෙනවා. එක වාරිකයක වටිනාකම 1100යි. 1100 ගානේ වාරික කීයක් ගෙවනවද? 24ක් ගෙවනවා. රුපියල් 1100 ගානේ වාරික 24ක් ගෙවනවා. එහෙනම් 1100 ගානේ 24කින් ගෙවන්නේ මොකක්ද? මුළු මුදල. ඒ කියන්නේ ගෙවන පොලියේ ණය මුදලේ එකතුව. එහෙනම් අපිට මෙතන හොයාගන්න හැකි ගෙවන මුළු මුදල කීයයිද කියලා. ගෙවන මුළු මුදල. ගෙවන මුළු මුදල කීයද මෙයා? 1100 ගානේ වාරික 24යි. එහෙනම් 1124න් ගුණ කරා. රුපියල් දාන්න අග බිංදු දෙක දාගන්න. 1120 අග බිංදු දෙක දාගන්න. එහෙනම් ඉතුරුනේ 11 වරක් 24. 24 වරක් 1. 24න් 4 දැම්ම දෙකක් ඉතුරු. 24 වරක් 1. 24යි ඉතුරු දෙකයි 26යි. එහෙනම් රුපියල් කීයක් ගෙවනවද? 26400ක් ගෙවනවා. දැන් තේරුම් ගමු. 1100 ගානේ වාරික 24ක් ගෙවනවා නම් ගෙවන මුළු මුදල 26400. ඒක තේරුණානේ. එතනකම් පැහැදිලිද? මට කියන්න මෙයා ගෙවන්න තිබ්බ ණය මුදල කීයයිද? 24000. මෙයා ගෙවන්න තිබ්බ ණය මුදල කීයයිද? 24000යි. හැබැයි මෙයා කීයක් ගෙවනවද? 26400ක් ගෙවනවා. ගෙවන්න තිබ්බ ණය මුදල 24000යි. හැබැයි මෙයා 26400ක් ගෙවනවා. ඒ කියන්නේ ගෙවන්න තිබ්බ ණය මුදලට වඩා වැඩිපුර ගෙවනවා. ණයක් ගත්තාම වැඩිපුර ගෙවන්නේ මොකක්ද ඔය? ගෙවන්න ඕනේ මුළු පොලිය. කතාව තේරුණාද? 24000ක් තිබ්බ ණය මුදල වෙනකොට මෙයා ගෙවනවා 26400. වැඩියෙන් ගෙවලා තියෙන්නේ මොකද්ද? පොලිය. එහෙනම් අපිට මුළු පොලිය හදාගන්න. මුළු පොලිය. මුළු පොලිය කීයද? ගෙවන්න තිබ්බේ 24000. හැබැයි මෙයා ගෙවනවා 26400. එහෙනම් ගෙවපු මුළු මුදලෙන් ගෙවන්න තිබ්බ ණය මුදල අඩු කරන්න. 24000 අඩු කරන්න. එතකොට ඉතුරු වෙන්නේ 26400 24000 අඩු වුණොත් රුපියල් 2400. මේ වැඩිපුර ගෙවලා තියෙන 2400ක්. මේ 2400 කියන්නේ මොකද්ද? ගෙවපු මුළු පොලිය. පැහැදිලිද? අපිට හදන්න කියන්නේ මොකද්ද? වාර්ෂික පොලී ප්‍රතිශතය. අනුපාතිකය කියන්නේ ප්‍රතිශතය. එහෙනම් වාර්ෂික පොලී අනුපාතිකය හදන්න නම් ඒකට සම්බන්ධයක් ගන්න. මොකේද සම්බන්ධ ගන්න? මේ පොලී ප්‍රතිශතය වැදගත් වෙන්නේ මුළු පොලිය හදන්න නේද? එහෙනම්
අපි මුළු පොලිය හදාන්න සම්බන්ධයක් කරනවා. හීනවන ශේෂ ක්‍රමයට ගාන හදන්න. හීනවන ශේෂ ක්‍රමයට පොලිය හදන්න නම් අපිට මොනවද ඕනේ? ණය මුදල තියෙනවා. හරි. මාසික ණය කොටස ඕනේ නේද? ඒක හොයාගන්න. යටින් ගියොත් පේනව නේද? හරි. මාසික ණය කොටස හදන්න. මාසික ණය කොටස. මාසික ණය කොටස. හදාගමු. ගෙවන්න තිබ්බ මුළු ණය මුදල 24000යි. ගෙවන්න තිබ්බ මුළු ණය මුදල 24000යි. මේක ගෙවන්නේ වාරික කීයකින්ද? 1100 ගාන වාරික 24ක් කියලා තිබ්බා. ගෙවන්නේ වාරික 24කින්. මාසික වාරික 24කින්. එහෙනම් ගෙවන්න තිබ්බ ණය මුළු ණය මුදල 24000යි. ඒක ගෙවන්නේ වාරික 24කින්. එහෙනම් මාසික ණය කොටස ගන්න මේක 24න් බෙදන්න. රුපියල් 24 1.3යි. එහෙනම් මාසික ණය කොටස රුපියල් 1000යි. අපි මොකේද සම්බන්ධයක් ගන්න යන්නේ? හීනවන ශේෂ ක්‍රමයේ මුළු පොලිය හදන්න. හීනවන ශේෂ ක්‍රමයේ මුළු පොලිය හදන්න අය මොනවද ඕනේ? මාසික ණය කොටස හරි. ඊළඟට මාස ඒකකයට පොලිය ඕනේ. ඊළඟට මාස ඒකක ගණන ඕනේ. මාස ඒකකයට පොලිය හදන්න මෙතන ප්‍රතිශතය දන්නේ නැහැ. ඉතින් ඒක පොඩ්ඩක් පස්සට තියලා අය ඕනේ මොකද්ද? මාස ඒකක ගාන ඕනේ. එහෙනම් මාස ඒකක ගන්න ඕනේ. මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මේකට කලින් මාස ඒකකයට පොලිය හදුවා කියලා වැරද්දක් නැහැ. ඒක අපිට x එකක් අයල්ලකින් හරි යන්න වෙන හින්දායි මම ඒක පස්සට තියාගත්තේ. මෙතන මාස ඒකකට පොලිය හදුවට වැරද්දක් නැහැ. ලේසි නිසායි මාස ඒකක ගාන හදන්නේ. මට කියන්න මාස ඒකක ගාන හදන්නේ කොහොමද? හීනවන ශේෂ ක්‍රමයේ ගෙවන්න තියෙන මාසික වාරික ගාන කීයද? 24යි. ඒක දෙකෙන් බෙදන්න. මාසික වාරික ගානට එකක් එකතු කරලා ගුණ කරන්න. මම ඉස්සරහට ගාන හදන්න මට යට ඉඩ ගන්න ඕනේ. 24 දෙකෙන් බෙදුවොත් 12යි. ඒක ගුණ කරන්න ඕනේ. 24 එක එකතු කරොත් 25යි. එහෙනම් 25 සරත් 12. කීයක් දෙන්නේ? 25 2ක් 50න් බිඳුවයි. වෙනව නේද? ඔව් 5ක් ඉතුරුයි. 25 එකක් 25යි. ඉතුරු 5යි. එහෙනම් මාසයක කීයකින්ද ගෙවන්නේ? 300කින්. ප්‍රශ්නේ පැහැදිලි. අයිසරක් කියනවා. හීනවන ශේෂ ක්‍රමයේ වාර්ෂික පොලී ප්‍රතිශතය තමයි හොයන්න කියන්නේ. වාර්ෂික පොලී ප්‍රතිශතය හොයන්න නම් අපි සම්බන්ධයක් ගන්න ඕනේ මුළු පොලියට. එහෙනම් මුළු පොලිය හදන විදියට ගාන හදාගෙන යන්න. එහෙනම් මාසික ණය කොටස හෙව්වා. ගෙවන්න තියෙන මුළු ණය මුදල මාසික වාරික ගාණෙන් බෙදුවා. මාස ඒකක ගාණ හෙව්වා. ගෙවන්න තියෙන මාසික වාරික ගාණ දෙකෙන් බෙදලා ඒකට එකක් ඉක්මල ගුණා. ඊළඟට මුළු පොලිය හදන්න මාස ඒකක ගාණ මාස ඒකකයට පොලියෙන් ගුණ කරනවා. මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය. කොහොමද හදන්නේ? මාස ඒකකයකට පොලිය හදන්නේ මාසික ණය කොටස. ඒ කියන්නේ රුපියල් 1000 නේද? ගුණ කරනවා මාසික පොලී ප්‍රතිශතය. දැන් ඒක දන්නවද? පොලී ප්‍රතිශතය දන්නවද? දන්නේ නැහැ. ඒක තමයි අපිට හොයන්න ඕනේ. ඒක දන්නේ නැත්නම් අපි ගමු x කියලා. හැබැයි ප්‍රතිශතයක් නම් දන්නේ නැත්නම් x කියලා නෙමෙයි අපි ගන්න 100ට x කියලා. ඇයි ඒ? දන්නේ නැත්තේ ප්‍රතිශතයක්. ප්‍රතිශතයක් නම් x කියලා ගන්න එපා 100ට x කියලා ගන්න. x කියලා ගත්තොත් දශම ගාණක් වෙනවා. ඒතකොට 100න් ගුණ කරන්න ඕනේ. එහෙනම් වැඩේ ලේසිම දේ අයසරයක් කියනවා. ඔයා ඕනම තැනක දන්නේ නැති එකට x කියලා ගන්න පුළුවන්. හැබැයි ඔයා දන්නේ නැත්තේ ප්‍රතිශතයක් නම් x කියලා ගන්න නැතුව 100ට x කියලා ගන්න. එතකොට ඔයාට ගන්න ලස්සනට තේරුම් ගන්න ලේසි, සුළු කරන්න ලේසි. පැහැදිලිද? හරි. එහෙනම් මාස එකකට පොලිය හදන්නේ කොහොමද? මාසික ණය කොටස මාසික පොලී ප්‍රතිශතයෙන් ගුණ කරනවා. අපි පොලී ප්‍රතිශතය ගත්තේ 100ට x කියලා. හරිනේ? හැබැයි මේ 100ට x කියලා ගත්තේ මොන පොලී ප්‍රතිශතයද? වාර්ෂික පොලී ප්‍රතිශතය. වාර්ෂික පොලී ප්‍රතිශතය දුන්නොත් ඒක මාසික කරන්න මොකද කරන්නේ මෙයා? 12න් එකකින් ගුණ කරනවා. වැඩේ පැහැදිලිද? මාස ඒකකයට පොලිය හදන්න මාසික ණය කොටස ගුණ කරනවා මාසික පොලී ප්‍රතිශතය. මේකේ පොලී ප්‍රතිශතය දීලා තිබෙන තියෙන හොයන්න තියෙන වාර්ෂික පොලී ප්‍රතිශතය. ඒක 100ට x කියලා ගත්තා. එහෙනම් 100ට x දැම්මොත් වැරදි. ඇයි ඒක වාර්ෂිකනේ? මාසික කරන 12කින් ගුණ. පුළුවන් තරම් සුළු කරගන්න. අග බිංදු දෙකට අග බිංදු දෙක ලැබුණා. ඕනම් මේ දෙන්නත් දෙකෙන් බෙදුවේ නේද? 10ට දෙකේ වුව 5යි 12ට දෙකේ වුව 6යි. මම ඉස්සරහින් ලියන්න නේද? පේනව නේද ඉස්සරහින්? මොකක්ද ඉතුරුනේ? උඩේ ඉතුරුනේ 5 ගුණ කිරීම x 5යි x. යට ඉතුරුනේ 6යි. එහෙනම් මාස ඒකකයට පොලිය x ඇසුරෙන් කීයද? 5යි x බෙදීම 6යි. දශම කරන්න යන්න එපා. භාගයක් විදිහට තියන්න. ඊළඟට අපි දන්නවා හීනවන ශේෂ ක්‍රමයේ මුළු පොලිය හදන්නේ කොහොමද? හීනවන ශේෂ ක්‍රමයේ මුළු පොලිය හදන්නේ කොහොමද? මාස ඒකකයට පොලිය. මේක හැටියට නම් 5යි x බෙදීම 6යි නේද? මාස ඒකකයට පොලිය මාස ඒකක ගාණින් ගුණ කරන්න.
මාස එක කීයක් තියෙනවද 300ක් තියෙනවා. මොකද කරේ ඊනොන් ශේෂ ක්‍රමයේ මුළු පොලිය හදන්න මාස ඒකකයට පොලිය මාස එකක ගානේ ගුණ කරනවා. සුළු කරන්න දෙන්නම 6න් බෙදනවා නේද? 6ට 6 ඌ 1යි 30ට 6 ඌ 5යි බිංදුවට බිංදුව. එහෙනම් මුළු පොලිය එන්නේ 5x ගුණ කිරීම 50යි. ගුණ කරලම දාමු 5 වරක් 50 250x 50 5න් ගුණ කරොත් 250යි. එහෙනම් 5x 50න් ගුණ කරොත් 250x. මට කියන්න අපි මේකේ මුළු පොලිය දන්නවද නැද්ද? මේ බලන්න. ගෙවන මුළු පොලිය අපි දන්නවද නැද්ද? දන්නවා. ගෙවන මුළු පොලිය කීයද? රුපියල් 2400. හැබැයි අපි අර x ඇසුරෙන් ගියොත් මුළු පොලිය එන්නේ කීයක්ද? 250x. හරි නේද කතාව? ගෙවන මුළු පොලිය රුපියල් වලින් 2400. x ඇසුරෙන් අපි ගාණ හදාගෙන ගියොත් මුළු පොලිය කීයක් දෙන්නේ? 250x. මේ දෙකම එකම ගානේ මුළු පොලිය නේද? එතකොට මේ දෙන්න මොකද වෙන්න ඕනේ? සමානයි. එහෙනම් මට මෙතන මුළු පොලිය වෙනකොට ආදේශ කර හැකි කීයයිද? 2400. හරි නේද? මේ මුළු පොලිය 250x රුපියල් වලින් 2400යි. එහෙනම් මේක සමානයි 2400යි x. x තනි කරන්න දෙපැත්තම 250න් බෙදන්න. දෙපැත්තම 250න් බෙදන්න. 250ට 250 කැපිලා යනවා. මෙතන බිංදුවට බිංදුව කැපෙනවා. ඉතුරු වෙන්නේ 240 බෙදීම 25යි. දෙන්නම් 5න් බෙදමුකෝ. 25ට 5 ව 5යි. 24ට 5 ව 4යි. ඉතුරු 4යි. බිංදුවට කලින් 4 දුවොත් 4ට 5 ව 8යි. 48ට 5න් බෙදන්න. 48ට 5 ව 9යි. ඉතුරු කීයද? 3යි. ගන්න මොකද නැත්තම් දශමයට දාලා බිංදුවක් දාන්න. එතකොට 30යි. 30ට 5 ව 9යි. සමානයි x. x කියන්නේ 9.6යි. හැබැයි x කියලා ගත්තම මොකද්ද? පොඩි අනුපාතිකයක් නැත්තම් ප්‍රතිශතයක්. යටින් ලියන්න x කියන්නේ අතින් දාපු එකක් නේ. මම යටින් ලියන්න ඉඳ මැදි නිසා. ඉතින් නෑ නේද? යටින් ලියන්නම්කෝ. එම නිසා යටින් ලියන්න පොලි අනුපාතිකය නැත්තම් පොලි ප්‍රතිශතය. පොලි අනුපාතිකය 100ට 9.6යි. ප්‍රතිශතයේ අහනින්ද අනුපාතිකය අහනින්ද 100ට ලකුණත් එක්ක ප්‍රතිශත ලකුණත් එක්ක ලියන්න ඕනේ. හැබැයි x කියන එකෙන් නවත්තන්න එපා. හේතුව x කියන අපි දෙන්න අපේ පැහැදිලි නේද? අවසානයේ අහන උත්තරේ ලියන්න. එහෙනම් අපෙන් අහන පොලි අනුපාතිකයේ 100ට 9.6යි. නැත්තම් ප්‍රතිශත එකේ ලියුවත් වැරද්දක් නෑ. පැහැදිලි නේ කතාව? අඩුපාඩුවක් තිබ්බනම් කම්ප්ලීට් කරගන්න. අර ගානේ අවබෝධය තියෙන්න ඕනේ මේක හදාගෙන යන්න. ගාන කියන්නේ කෙලින්ම හෙනෝන් ශේෂ ක්‍රමයේ සිද්ධාන්ත ධර්ම තියෙන්න ඕනේ. අඩුපාඩුවක් තිබ්බනම් ඉක්මනට කම්ප්ලීට් කරගන්න. ඔයා x දාන්න නැතුව හැදුවත් ලකුණු දෙනවා. හැබැයි වාට x ඇසුරෙන් x දාලා හැදුවොත් තමයි වාට තේරුම් ගන්න. ඒකයි ලේසිම දේ. x දාන්න නැතුව හැදුවොත් ඔයා අමතර දෙයක් කඩපාරේ මේ තියාගන්න ඕනේ හිතන්න ඕනේ. ඊට වඩා ලේසි වාට කෙලින්ම x දාලා හදාගන්න යන්න. x දාලා හැදුවොත් අනිවාර්යෙන් යටින් ලියන්න අහපු දේ මොකද්ද කියලා. පොලි අනුපාතිකය. සොලින් උත්තරේ නවත්තන්න එපා. අහන දේ ලියන්න අවසානයේ. මනිසා පොලි අනුපාතිකයේ 109.6යි. හරි මේකට තව වෙලා ඕන කෙනෙක් ඉන්නවද උස්සන්න? නෑ නේද? මාක් එකේ ලකුණු දීලා තියෙන දේ බලමු. 2017 මාක් එක නේද? හරි. හරි මේ තියෙන 2017 මාක් එක ණය මුදල හොයා ගන්නවට එක ලකුණයි. ඊට පස්සේ දැන් මේ පිළිවෙලම ඕනේ නැහැ. කොහේ හරි මාසික ණය කොටස හොයාගෙන තියෙනවා. අපි මාසික ණය කොටස පස්සේ ඒක ප්‍රශ්නයක් නැහැ. මාසික ණය කොටස හොයාගෙන තියෙනවට එක ලකුණයි. ගෙවිය යුතු මුළු මුදල 26400 හොයාගෙන තියෙනවට එක ලකුණයි. අදපු ක්‍රමයේ හරි තිබ්බනම් අඩුම ගානේ ලකුණු දෙනවා. හරි නේද? ඊළඟට ගෙවිය යුතු මුළු පොලිය හොයාගෙන තියෙනවට ලකුණු දෙකක් දීලා තියෙනවා. හදපු පියවරට එකයි, උත්තරයට එකයි, ලකුණු දෙකයි. මාස එකක් ගාන හොයාගෙන තියෙනවට එක ලකුණයි.
ඊට පස්සේ මාස ඒකකයට පොලිය හදාගෙන තියනවට මේක මෙහෙමයි හදලා තියෙන්නේ. මේක x ඇසුරෙන් ගිහිල්ලා නැහැ. අපි x ඇසුරෙන් යනවා නම් මාස ඒකකයට පොලිය කියන එක අපි ගන්න x ඇසුරෙන්. පැහැදිලි නේද? x ඇසුරෙන් යන්නේ නැතුව ගියහත් කොහොමද? ගෙවන්න තියෙන මුළු පොලිය මාස එකක ගානින් බෙදුවා නම් මාස එකකට පොලිය එනවා. එතකොට එතන එන එකට අපි ප්‍රතිශතය අනිත් පැත්තට දාලා ගුණ කරන්න ඕනේ. ඊට වඩා ලේසි x ඇසුරෙන් හදන එකට. එතකොට මාස එකකට පොලිය x ඇසුරෙන් ගත්තා නම් එතෙන් එක ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ වාර්ෂික පොලිය ප්‍රතිශතේ 109.6 ගන්නවට ලකුණු 3ක් හම්බ වෙනවා සුළු කිරීමටත් එක්ක. හදන පියවරට 2යි සුළු කිරීමට 1යි. පැහැදිලිද කතාව? එතකොට ආදේශ කළ තමයි හදාගෙන යන්න තියෙන්නේ. මේ විදියට හැදුවට වැරදි නෑ. හැබැයි ඔයාලට x ඇසුරෙන් තේරුම් ගන්නක මේ වෙලාවේ ලේසි. එතකොට සිද්ධාන්ත කෙලින්ම දාගෙන යන්න තියෙන්නේ. හරි නේද? හරි. ওই විදිහටයි ලකුණු 10 හම්බුලා තියෙන්නේ. හරි. අපි යන් 2018 ගාන. හරි. දැන් 2018 පේපර් එකේ පළවෙනි ගාන මේ ප්‍රතිශත ගාන අහන තවත් ක්‍රමයක් තමයි. දැන් 16 17 පේපර් දෙකේම කෙලින්ම ප්‍රශ්නේ දීලා කියන්නේ අනු කොටස් කඩන්න නැතුව කෙලින්ම ප්‍රශ්න දීලා අපිට අවසාන උත්තරය ගන්න කියලා විතරයි දෙන්නේ ප්‍රශ්න. හැබැයි මේ ප්‍රතිශත ගහන අහන කර්ම සිලබස් වල ඉඳන්ම අහන තව ක්‍රමයක් තමයි මොනවා හරි දෙකක් දෙනවා. උදාහරණයක් විදිහට බැංකුවක දාලා තියෙන පොලි අනුපාත දෙක. සමහරට පොඩි වට්ටම් අර 9 වසරේ එහෙම වට පේපර් එකක් වෙන්නදී වාර විභාග පේපර් වල අර වෙළඳ සැලේ මෙච්චර වට්ටමක් දෙනවා මේක මෙච්චර වට්ටමක් දෙනවා. අන්න ඒ වගේ මොනවා හරි ප්‍රතිශත දෙකක් දීලා මොනවා හරි එක්ක බැංකු දෙකක් ආයතන මොනවා හරි දෙකක් දීලා ඔය ප්‍රතිශත දෙකෙන් හම්බෙන පොලිය හරි මොනවා හරි සංසන්දනය කරගෙන යනවා. අන්න ඒ වගේ එකක් තමයි මෙතනත් තියෙන්නේ. බලන්නකො A කියලා එක්කුයි මම හිතන්නේ බැංකු මම ප්‍රශ්න කියුවේ නෑ තාම A කියලා බැංකුවකුයි B කියලා බැංකුවකුයි දීලා තියෙනවා. ඔය දෙකේ ප්‍රතිශත දෙක දීලා තියෙනවා. එතකොට දැම්පොදුවක් දැම්මොත් මොකද වෙන්නේ? නැත්නම් ණයක් ගත්තොත් මොකද වෙන්නේ? ඔන්න ඔය වගේ දේවල් සංසන්දනය කරන්න අපිට වඩා වාසි මොකක්ද? ඔන්න ඕක තමයි ප්‍රතිශත වල අහන තවත් සුපුරුදු ප්‍රශ්න ජාතිය. පැහැදිලි නේද? හරි බලමු කියලා ප්‍රශ්නෙට 18 පේපර් එකේ 18 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. A හා B බැංකු දෙකක තැන්පතු වලට ගෙවන පොලිය පිළිබඳව පහත සඳහන් දැන්වීම පළ කර ඇත. A බැංකුවේ දීලා තියෙනවා ඔබේ තැන්පතු වල 105.2ක සුළු පොලියක් ගෙවනවා. A කියන බැංකුවේ 105.2ක වාර්ෂික සුළු පොලියක් ගෙවනවා. මොන පොලියක්ද? සුළු පොලියක්. B කියන බැංකුවේ මොකද්ද කියන්නේ? B කියලා බැංකුවේ 105ක වැල් පොලියක් ගෙවන්න. 105ක වැල් පොලියක් ගෙවන්න. පොලිය හදන ක්‍රම තුනයි. මොනවද? සුළු පොලිය, වැල් පොලිය, හීනවන ශේෂ ක්‍රම. අපිට 16 17 පේපර් දෙකේම හම්බුනේ හීනවන ශේෂ ක්‍රම. බලන්න 18 පේපර් එකේ සුළු පොලියයි වැල් පොලියයි දෙකම දිග. පැහැදිලි නේද? අර හීනවන ශේෂ ක්‍රමයේ තරම් සුළු පොලියයි වැල් පොලියයි පොලිය හදන්න ලොකු පියවර ගානක් ඕනේ නැහැ පොඩි. ඒකයි මේක දෙකම දීලා තියෙන්නේ. පැහැදිලිද කතාව? එහෙනම් ඔයා තේරුම් ගන්න මේකේ දීලා තියෙන්නේ ප්‍රශ්නේ තේරුම් ගන්න A බැංකුවේ පොලිය හදන්නේ සුළු පොලි ක්‍රමය. B බැංකුවේ පොලිය හදන්නේ වැල් පොලි ක්‍රමය. මේ දෙකේ පොලි ප්‍රතිශත දෙකක්. මෙතන 105.2යි මෙතන 105යි. දැන් ඔයාලට බැලූ බැල්මට පේනවා. සුළු පොලියයි වැල් පොලියයි කියන කතාව අමතක කරොත් ඔයාලට බැලූ බැල්මට පේන්නේ මෙහෙම. මෙතන පොලිය වැඩි මෙතන පොලිය අඩුයි. එහෙම තීරණය කරන්න බෑ ඔයාලට. ඇයි මෙතන පොලිය හදන්නේ එක ක්‍රමයකට මෙතන පොලිය හදන්නේ තව ක්‍රමයකට. කියපේක තේරුණාද? මොකේද පොලිය වැඩි මොකේද පොලිය අඩු කියලා හොයන්න නම් ඔයා පොලිය හදලම බලන්න. ඇයි එහෙම කියන්නේ? මොකද මෙතන පොලිය හදන්නේ සුළු පොලි ක්‍රමයකට. මෙතන පොලිය හදන්නේ වැල් පොලි ක්‍රමයකට. පොලි ක්‍රම දෙකක් ඉඳලා ප්‍රතිශතයේ වෙනස් වුණාට සමහරට මේකගේ පොලිය වැඩි වෙන්න පුළුවන්. පැහැදිලි නේද? සමහරට මුගේම වැඩි වෙයි. හැබැයි මුගේ පොලිය වැඩි වෙන්න පුළුවන්. එහෙනම් හොඳට තේරුම් ගන්න ඔයා මේ ඉලක්කම් දෙක දිහා විතරක් බලලා මුගේ පොලිය වැඩි කියලා ලියන්න එපා. ඇයි මෙතන හදන ක්‍රමය වෙනස් හින්දා දෙන්නගේම එකම ක්‍රමේ නම් වැඩි එක වැඩි කියලා කියන්න පුළුවන්. මෙතන සුළු පොලිය වැල් පොලිය ක්‍රම දෙකක් ඉඳලා අපිට පොලිය හදලම බලන්න වෙනවා. කෝකද වැඩි කෝකද අඩු කියලා. පැහැදිලිද කතාව? මම මේ ගාන ඉස්සරහට යන්නේ නැතුව මේ තිබ්බ දෙක පැහැදිලි කරේ. මේ වගේ සංසන්දනය කරන්න මේ වගේ දේවල් දෙකක් දීලා තියෙනවා නම් අනිවාර්යෙන් පොලි ක්‍රම දෙකක්නේ. අනිවාර්යෙන් ඔයාලට මේකේ පොලිය හදන්නත් වෙනවා මේකේ පොලිය හදන්නත් වෙනවා. හරි අපි දැන් ගානට යමු. ගාන කියනවා සමන් ළඟ රුපියල් 80000ක් තිබුණේ. ඔහු එයින් හරියටක් A බැංකුවේද ඉතිරි අර B බැංකුවේද තැන්පත් කරා. සමන් ගාව තියෙන මුදල කීයද? රුපියල් 80000යි. සමන් ගාව තියෙන රුපියල් 80000. මේ 80000න්
හරි අඩක් කියන්නේ භාගයක් 80000න් භාගයක් A බැංකුවේ තැන්පත් කරනවා ඉතුරු භාගය B බැංකුවේ තැන්පත් කරනවා හරි නේද එහෙනම් A බැංකුවේ කීයද තැන්පත් කරන්නේ හරි අඩක් කියන්නේ 40000ක් B බැංකුවේ කීයද තැන්පත් කරන්නේ 40000ක් කතාව තේරුණාද එහෙනම් 40000ක් A බැංකුවේ තැන්පත් කරා කියන්නේ ඒකේ 40000කට පොලිය දෙන්නේ සුළු පොලිය 5.2 ගන්න. ඉතුරු 40000 B බැංකුවේ තැන්පත් කරා කියන්නේ ඒකට 100% ගානේ වැල් පොලියට නෝ පොලිය. කතාව තේරුණා නේද? හරි ප්‍රශ්නේ කියනවා A බැංකුවේ මුදල් තැන්පතුවෙන් සමාන්ට වර්ෂයකට ලැබෙන පොලිය හොයන්න. එහෙනම් A බැංකුවේ තැන්පත් කරන හින්දා සමාන්ට අවුරුදු එකට හම් වෙන පොලිය හොයන්න. එහෙනම් අපි ඉස්සරම 40000 කියන මම එකපාරේ ඉතින් දාගත්තේ. ඒක හැදෙන හැටි කියමු. එහෙනම් රොමිලක්කන් 1 A බැංකුවේ තැන්පතු මුදල. A බැංකුවේ තැන්පත් කරන මුදල. තැන්පතු මුදල. කීයක්ද තැන්පත් කරන්නේ? රුපියල් 80000ක මුදලේ හරි අඩක් දෙකෙන් බෙදන්න. රුපියල් කීයක් තැන්පත් කරන්නේ? රුපියල් 40000. යටින් දාගන්න. එහෙනම් A බැංකුවේ තැන්පත් කරන්නේ රුපියල් 40000. A බැංකුවේ අවුරුද්දකට පොලිය කොහොමද සාමාන්‍ය සුළු පොලියනේ අපි ඉස්සරෝම ඉගෙන ගත්ත පොලිය ක්‍රමේ සාමාන්‍යයෙන් පොලිය හදන්නේ කොහොමද තැන්පත් මුදල ගුණ කරනවා තැන්පත් ප්‍රතිශතයෙන් පොලිය ප්‍රතිශතය පැහැදිලිද තැන්පත් කරන්නේ 40000ක් අවුරුද්දකට පොලිය 105.2යි නම් 40000 ගුණ කරනවා 105.2 එම නිසා A බැංකුවේ පොලිය වසරකට නේද A බැංකුවේ වසරකට පොලිය කීයක් දෙන්නේ තැන්පත් කරන මුදල 40000යි මේකට පොලි ප්‍රතිශතය 105.2 එහෙනම් මෙයා ගුණ කරන්න 105.2 සුළු කරමු අග බිංදු දෙකට අග බිංදු දෙක කැපෙනවා ඉතුරුනේ 400 ගුණ කිරීම 5.2යි 400ෙන් ගුණ කරන්න බෑ කියන්නකො 400 කියන්නේ 4 වරක් 100 නේද එහෙනම් 100ෙන් ගුණ කරලෙන්න 4 පැත්තකින් තියාගන්න බැයි 4 වරක් 100 නේ 400 එහෙනම් මෙයා 100ෙන් ගුණ කරලෙන්න 4 පැත්තකින් තියලා මෙයා 100ෙන් ගුණ කරන්න 100ෙන් ගුණ කරද්දී දශම තිත දෙකක් පයින්නවා එකක් පැන්නා මෙතෙන් තව එකක් පැන්නා එහෙනම් බිංදුවක් එනවා නේද 520යි ඇයි මෙතන තිබ්බ එක දෙකක් පැන්නා කියන්නේ මෙතෙන් දෙනවා මෙතන ඉලක්කමක් ඇතින් දෙන්න බිංදුව දාන්න එහෙනම් 5.2 100ෙන් ගුණ කරලා 520යි හැබැයි ගුණ කරන්න තිබ්බේ 100ෙන්ද 400ෙන්ද 400ෙන් එහෙනම් 100ෙන් ගුණ කරලා ඉවරලා අයිසරයක් 4ෙන් ගුණ කරන්න 4 වරක් බිංදුවයි 4 වරක් 2 8යි 4 වරක් 5 20යි එහෙනම් රුපියල් දාන්න අවුරුද්දකට පොලිය යනවා රුපියල් 2080යි. අපෙන් අහන්නේ අවුරුද්දක පොලිය විතරයි. සුළු පොලියේදී දෙවැනි අවුරුද්දට පොලිය නම් ඒත් මේකම. තුන්වෙනි අවුරුද්දට පොලිය නම් ඒත් මේකයි. එහෙනම් අවුරුදු 5කට පොලිය යවුවනම් මේක 5න් ගුණ කරන්න. සුළු පොලියේදී විතරයි. එක අවුරුද්දක පොලිය හදන්න තැන්පතු මුදල පොලිය ප්‍රතිශතයෙන් ගුණ කරා මුළු පොලිය හදන්න අවුරුදු 2කට දානවා නම් ඒ පොලිය 2ෙන් ගුණ කරන්න. 3කට දානවා නම් ඒ පොලිය 3ෙන් ගුණ කරන්න. බලන්න අහන්නේ මොකද්ද කියලා රෝමිලක්කන් දෙකේ රෝමිලක්කන් දෙකේ අහනවා ඔහුගේ මුදල් තැන්පත් සඳහා අවුරුදු 2ක් අවසානයේ වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන බැංකුවෙන්ද ඔබේ පිළිතුරට හේතු දක්වන්න. මොකද්ද කියන්නේ මේ හෙව්වේ A බැංකුවේ අවුරුදු 1කට පොලි. රෝමිලක්කන් දෙකේ අහනවා වැඩි ආදායමක් හම්බෙන්නේ අවුරුදු 2කට පස්සේ මොන බැංකුවෙන්ද? ඒ කියන්නේ A බැංකුවද B බැංකුවද? මොකද කරන්න ඕනේ? වැඩි ආදායමක් කියන්නේ මෙයාට හම්බෙන ආදායම කියන්නේ මොකද්ද? පොලිය. තැන්පත් කරා නම් එයාට හම්බෙන ආදායම තමයි පොලිය. එහෙනම් නොකියා කියන්නේ වැඩි ආදායමක් කියන්නේ වැඩි පොලියක් හම්බෙන්නේ මොන බැංකුවෙන්ද කියලා තමයි හොයන්නේ. එහෙනම් වැඩි පොලියක් හම්බෙන්නේ මොන බැංකුවෙන්ද කියලා හොයන්න නම් අපි A බැංකුවෙන් අවුරුදු 2කට හම්බෙන පොලිය හොයන්නත් ඕනේ. B බැංකුවෙන් අවුරුදු 2කට හම්බෙන පොලිය හොයන්නත් ඕනේ. එහෙනම් රෝමිලක්කන් දෙක ඉස්සරම අපි හොයාගෙනමු A බැංකුවේ අවුරුදු 2කට පොලිය. A බැංකුවේ වසර 2කට පොලිය. වසර 2කට පොලිය. A බැංකුවේ පොලිය හදන්නේ සුළු පොලියට හින්දා එක අවුරුද්දකට පොලිය 2080යි නම් අවුරුදු 2කට පොලිය හොයන්න ඒක දෙකෙන් ගුණ කරන්න. රුපියල් 2080 දෙකෙන් ගුණ කරොත් 4100. මේක. අපෙන් අහන අවසාන උත්තරේ මේකද? නෑ. වැඩි ආදායමක්. ඒ කියන්නේ වැඩි පොලියක් හම්බෙන්නේ මොන බැංකුවේද? එහෙනම් A බැංකුවේ අවුරුදු 2කට පොලිය හදුවා. ඊළඟට B බැංකුවේ අවුරුදු 2කට පොලිය හදන්න ඕන.
B බැංකුවේ අවුරුදු දෙකකට පොලිය හදන්න. අපි යම් B බැංකුවේ පළමු වසරට පොලිය වෙනසක් නැහැ. පළමු වසරට පොලිය. ඇයි මෙහෙම හදන්නේ? පළමු වසරට පොලිය දෙවන වසරට පොලිය කියලා වෙන වෙනම හදන්නේ. B බැංකුවේ පොලිය හදන්නේ වැල් පොලිය ක්‍රමයට. මොකද්ද වැල් පොලිය කියන්නේ? දෙවනි අවුරුද්දට පොලිය හදන්න යනකොට තැන්පතු මුදලට පළවෙනි අවුරුද්දේ පොලිය එකතු වෙනවා. තුන්වෙනි අවුරුද්දකට පොලිය හදන්න යනවා නම් තුන්වෙනි අවුරුද්දට පොලිය හදනකොට අර දෙවෙනි අවුරුද්දේ තැන්පතු මුදලට දෙවෙනි අවුරුද්දේ පොලිය එකතු වෙනවා. අර එන්න එන්න තැන්පතු මුදල වැඩි වෙනවා. ඒකයි වැල් පොලිය කියන්නේ. සුළු පොලිය එහෙම නැහැ. හැම අවුරුද්දකටම එකම පොලිය. අවුරුදු දෙකකට නම් ඒ වගේ ව දෙනවා. අවුරුදු 5කට නම් එක අවුරුද්දක පොලිය වගේ පස් දෙනවා. වැල් පොලිය දෙන්න බෑ. අවුරුද්දෙන් අවුරුද්දට වෙන වෙනම හදන්න. එහෙනම් පළමු අවුරුද්දට පොලිය හදන්න. පළවෙනි අවුරුද්දේ ප්‍රශ්නයක් නැහැ. තැන්පතු මුදල 40000ම තමයි. තැන්පතු මුදල 40000යි. ඒක ගුණ කරන්න පොලිය ප්‍රතිශතය 100%යි නේද? එහෙනම් ගුණ කරන්න 100%. අග බින්දෙක් කැපුණා. ඉතුරුනේ 400 ගුණ කිරීම 5යි. රුපියල් දාන්න 4 වරක් 5 20යි. අග බින්දු 2යි කියන්නේ පළවෙනි අවුරුද්දේ පොලිය රුපියල් 2000යි. දෙවනි අවුරුද්දට පොලිය හදන්න යනකොට මම තව පියවරක් වැඩියෙන් දාන්න. දෙවන වසරට තැන්පතු මුදල. හොඳට බලන්න මේක වැල් පොලියේදී විතරයි වෙන්නේ. මොකද්ද වැල් පොලියේදී වෙන්නේ? තැන්පතු මුදල එන්න වැඩි වෙනවා. කීයක්ද වැඩි වෙන්නේ? පළවෙනි අවුරුද්දේ තැන්පතු මුදල තිබ්බේ 40000යි. ඔව්. ඒක වැඩි වෙනවා. කොච්චරකින්ද? පළවෙනි අවුරුද්දේ පොලිය එකට එකතු වෙනවා. පළවෙනි අවුරුද්දේ පොලිය කීයද? 2000යි. එහෙනම් පළවෙනි අවුරුද්දේ තැන්පතු මුදලට පළවෙනි අවුරුද්දේ පොලිය එකතු වෙලා තමයි දෙවෙනි අවුරුද්දේ තැන්පතු මුදල හැදෙන්නේ. එහෙනම් රුපියල් 42000. පැහැදිලිද කතාව? මොකද්ද වෙන්නේ වැල් පොලියේ විශේෂත්වය මෙච්චරයි. සුළු පොලිය මොකද වෙන්නේ? එක අවුරුද්දක පොලිය හැදුවා ගෙවන්න ඕනේ අවුරුදු ගාණක් ගුණ කරා මුළු පොලිය එනවා. හැබැයි වැල් පොලියේදී අවුරුද්දෙන් අවුරුද්දට වෙන වෙනම පොලිය හදන්න ඕනේ. හේතුව අවුරුද්දෙන් අවුරුද්දට තැන්පතු මුදල වැඩි වෙනවා. ණයක් ගත්තා නම් ණය මුදල වැඩි වෙනවා. ඇයි? පළවෙනි අවුරුද්දේ තිබ්බ තැන්පතු මුදලට පළවෙනි අවුරුද්දේ පොලිය එකතු වෙලා තමයි දෙවෙනි අවුරුද්දේ තැන්පතු මුදල හැදෙන්නේ. එහෙනම් මට කියන්න තුන්වෙනි අවුරුද්දකට අපි යනවනම් තුන්වෙනි අවුරුද්දේ තැන්පතු මුදල හැදෙන්නේ මේ දෙවෙනි අවුරුද්දේ තැන්පතු මුදල තියෙනවනේ. ඒකට තුන්වෙනි අවුරුද්දේ මොකක් එකතු වෙලාද? දෙවෙනි අවුරුද්දේ පොලිය එකතු වෙනවා. හතරවෙනි අවුරුද්දකට යනවනම් තුන්වෙනි අවුරුද්දේ තැන්පතු මුදලට තුන්වෙනි අවුරුද්දේ පොලිය එකතු වෙලා තමයි හතරවෙනි අවුරුද්දේ තැන්පතු මුදල හැදෙන්නේ. එහෙනම් වැල් පොලියේදී වෙන වෙනම අවුරුද්දෙන් අවුරුද්දට පොලිය හදන්න ඕනේ. එහෙනම් දෙවන වසරට පොලිය. කොච්චරක් දෙන්නේ? දෙවනි අවුරුද්දේ තැන්පතු මුදල 40000යි නෙමෙයි 42000යි. ඒකට කොච්චරද 100ට? අග බින්දෙක් කැපෙනවා. ඉතුරුනේ 420 ගුණ 5. රුපියල් දාන්න අග බින්දුව දාගන්න 5 වරක් 2 10න් බින්දුවයි එකක් ඉතුරුයි. 5 වරක් 4 21යි 21. එහෙනම් දෙවෙනි අවුරුද්දේ පොලිය රුපියල් 2100. ඔයාලට තේරෙන්න ඕනේ වැල් පොලියේදී පළවෙනි අවුරුද්දේ පොලිය නෙමෙයි දෙවෙනි අවුරුද්දට. ඉන්දියෙන්ද වැඩි වෙනවා වැල් පොලිය. පැහැදිලි නේද? එම නිසා මේක අවුරුදු 3කට යනවද? නෑ ප්‍රශ්නේ කියන්නේ අවුරුදු 2යි. අවුරුදු 3කට යනවනම් තුන්වෙනි අවුරුද්දේ තැන්පතු මුදල. කීයක්ද වෙන්නේ? 42000ට 2100 එකතු කරන්න. එතකොට 44100යි. තවත් වැඩි වෙනවා. එතකොට පොලිය තවත් වැඩි වෙනවා. පැහැදිලිද කතාව? මේකේ ප්‍රශ්නේ කියන්නේ අවුරුදු 2කට හොයන්න කියන නිසා මෙතනින් නවත්තනවා. එම නිසා මුළු පොලිය කීයක් දෙන්නේ? පළවෙනි අවුරුද්දේ පොලිය 2000යි, දෙවෙනි අවුරුද්දේ පොලිය 2100යි. එහෙනම් මුළු පොලිය එන්නේ 2000-2100. රුපියල් 4100. එහෙනම් මුළු පොලිය එන්නේ රුපියල් 4100යි. මොන බැංකුවේද? B බැංකුවේ. අවුරුදු 2කට. එහෙනම් මට කියන්න අවුරුදු 2කට B බැංකුවේ රුපියල් 4100ක් හම්බ වෙනවා. අවුරුදු 2කට A බැංකුවේ රුපියල් 4160ක් හම්බ වෙනවා. අපෙන් ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? මේ සමන්ට වැඩි ආදායමක් හම්බෙන්නේ A බැංකුවේද B බැංකුවේද? වැඩි ආදායමක් කියන්නේ වැඩි පොලියක්. එහෙනම් වැඩි පොලියක් හම්බෙලා තියෙන්නේ සමන්ට A බැංකුවේද B බැංකුවේද? A බැංකුවේ. ඇයි? මෙතන 4160ක් හම්බෙලා අවුරුදු දෙකකට. මෙතන හම්බෙලා තියෙන රුපියල් 4100යි. එහෙනම් අපිට කිව්ව හැකි එම නිසා මම කියලා තියෙනවා ගණන් පේපර් එකේ කෝකද වැඩි අඩු වැඩි එකක් සංසන්දනය කරන්න තිබ්බොත් අනිවාර්යෙන් හේතුව ලියනකොට ඒක අසමානතාවයකින් ලියන්නේ. අපි දැන් තේරුම් ගත්තා. අපි දැන් හොයාගත්තා ඒ බැංකුවේ තමයි වඩා වාසිදායක කියලා.
එහෙම කියන්න හේතු ඉදිරිපත් කරන්න. මොකක්ද හේතුව? 4160 4100ට වඩා විශාලයි. එහෙනම් ඒක මෙහෙම ලියන්න. 4160 විශාලයි 4100ට වඩා. නිසා මේක නිසානේ අපි කියන්නේ. නිසා ඒ බැංකුව වඩා වාසිදායක වේ. නැත්නම් ඒ බැංකුව ඒ බැංකුවෙන් වැඩි ආදායමක් ලබා ගන්න. වැඩි ආදායමක් ලබා ගන්න. පැහැදිලිද? හොඳට මතක තියාගන්න. හේතුව ලියනකොට හේතු දක්වනකොට නැත්නම් අඩු වැඩි එකක් සංසන්දනය කරනකොට අසමානතාවයකින් නිරූපණය කරන්න. අපි දැන් මෙතන ඒ බැංකුවෙන් වැඩි ආදායමක් ගන්නවා කියලා තීරණය කරන්නේ 4160 4100ට විශාලින්ද එන එක අසමානතාවයකින් නිරූපණය කරනවා. පැහැදිලිද? ඉවර නෑ ප්‍රශ්නේ. තව අණු කොටසක් තියෙනවා නේද? රෝම ඉලක්කම් 3 තව අණු කොටසක් අහනවා. ඒකට යන්න මට බෝඩ් එකේ ඉන්න මදි. ඉතින් මේ ටික දාගන්න අඩු කොටස් තිබ්බනම් කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ යන කොටසට යන්න. හරිද? මේ බැංකුවේ නේද? හරි. රෝම ඉලක්කම් 3 අණු කොටස තියෙනවා. අපි ඒකට යන්න කලින් මේකේ මාර්කින් එක බලන්න නේද? මේ ටික මකන්නේ. හරි. අපි බලමු මේකේ මාර්කින් එකේ කොහොම ලකුණු හම්බෙලා තියෙන්නේ කියලා. 8 මාර්කින් එක නේද? මෙන්න මාර්කින් එක සමන්ට හම්බෙන පොලිය පළවෙනි ගානට ලකුණු 2යි. හදන ක්‍රමයට 1යි, උත්තරයට 1යි. හරි නේද? පළවෙනි රෝම ඉලක්කම් එකේ එක අවුරුද්දකට පොලිය අහනවානේ. එතකොට හදන ක්‍රමයට 1යි, උත්තරයට 1යි, 1 ලකුණයි. ඊළඟට රෝම ඉලක්කම් දෙකේ ඒ බැංකුවෙන් අවුරුදු දෙකකට පොලිය හදනවට 4160යි. ඒ කියන්නේ 2080 දෙකෙන් ගුණ කරලා තියෙනවට 1 ලකුණයි. ඊට පස්සේ B බැංකුවේ පළවෙනි අවුරුද්දට පොලිය 4000යි කියලා 4100ට පහෙන් ගුණ කරලා 2000යි කියලා හොයාගෙන තියෙන්න ඕනේ. මේක නම් උත්තරේ නෑ. හදන ක්‍රමය හරි තිබ්බනම් 1 ලකුණක් හම්බ වෙනවා. දෙවෙනි අවුරුද්දට පොලිය නැත්නම් දෙවෙනි පොලියට නෙමෙයි ආදායම කියලා තියෙන්නේ. දෙවෙනි අවුරුද්දට පොලිය හදද්දී 42100ට 100ට පහෙන් ගුණ කරලා තියෙනවට එතනත් 1 ලකුණක් හම්බෙලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ බෙතෙන්ද උත්තරයටත් 1 ලකුණක් එක්ක තමයි මෙතන ලකුණු ටිකක් දීලා තියෙන්නේ. දැන් උත්තරෙත් ඇවිල්ලා තියෙනවනේ 2100යි. ඒතර B බැංකුවෙන් ලැබෙන මුළු ආදායම කියන්නේ මෙතන හදන ක්‍රමේ දාලා නැහැ. ඒක තියෙන්න ඕනේ 2000 2100 4100යි කියලා තියෙන්න ඕනේ. දැන් 1 ලකුණ. හරි නේද? ඊට පස්සේ 4160 4100ට වඩා මේ බලන්න මෙතනත් අසමානතාවයකින් නිරූපණය කරනවා. විශාල නිසා වැඩි ආදායමක් ලැබෙන්නේ මේ බැංකුවෙන්. ඒක ලියලා තියෙනවට 1 ලකුණයි. සෝරි. ඒ ලකුණ තමයි ඒ ලකුණ යටේ කියලා ලකුණ නේද? මෙතන පොඩ්ඩක් ලකුණ දෙනකොට මාකෙන් පොඩ්ඩක් වැරදිලා. මෙන්න මේ ලකුණ දීලා තියෙන්නේ මෙතෙන්ට. අවසානයේ ලියන්න ඕනේ ඒ බැංකුවෙන් වැඩි ආදායමක් හම්බ වෙනවා කියලා. පැහැදිලිද? එහෙනම් අයිසරක් ඉතින් ලකුණු ටික හම්බෙලා තියෙන දේ කියනවා රෝම ඉලක්කම් 1ට ලකුණු 2යි. රෝම ඉලක්කම් 2කේ E බැංකුවේ අවුරුදු 2 පොලිය වෙනවට 1 ලකුණයි. B බැංකුවේ පළවෙනි අවුරුද්දේ පොලියට 1 ලකුණයි. දෙවෙනි අවුරුද්දේ පොලියට 1 ලකුණයි. ඊළඟට B බැංකුවේ මුළු ආදායම නැත්නම් මුළු පොලියට 1 ලකුණයි. මේකට තමයි මේක ඈ. පොඩ්ඩක් ලකුණු එහා මෙහා වෙලා printing mistake එකක්. ඉත පල්ලෙහා ගිහලා ඒක ප්‍රශ්නයක් නැහැ. අවසානයේ වැඩි ආදායමක් ලැබෙන්නේ මේ බැංකුවෙන් කියලා තියෙන්න ඕනේ. ඒකට 1 ලකුණක්. හරි. අපි අර රෝම ඉලක්කම් 3. මම මේක මකා ගන්නවා. රෝම ඉලක්කම් 3ට මේකේ මුළු පොලියෙම වැදගත් වෙයි නේද? මම මේ ටික දාගන්නවා. අපිට මේ බැංකුවෙන් හම්බුන රුපියල් 4160ක පොලියක්. මේ බැංකුවෙන් හම්බුණා 4160ක පොලියක්. B බැංකුවෙන් හම්බුණා 4100ක. රෝම ඉලක්කම් 3ට වැදගත් වෙන නිසා මේ දෙක ලියාගන්න. ඔයාලා ලියන්න ඕනේ නැහැ. මම ලියාගත්ත බෝඩ් එකේ මකන නිසා.
හරි. ප්‍රෝමිලක්කන් 3 කියනවා අවුරුදු දෙකකට පසු සමන් ඔහුට තැන්පතු දෙකෙන්ම ලැබුණු මුළු ආදායමට මොකක්ද මුළු ආදායම කියන්නේ? තැන්පතු දෙකෙන්ම හම්බුන මුළු ආදායම කියන්නේ A බැංකුවෙන් අවුරුදු දෙකකට පස්සේ 4160ක් හම්බෙනවා. B බැංකුවෙන් අවුරුදු දෙකකට පස්සේ 4100ක් හම්බෙනවා. එහෙනම් අවුරුදු දෙකකට පස්සේ හම්බුන මුළු ආදායම කියන්නේ දෙකෙන්ම මුන් දෙන්නගේ එකතුව. මුළු ආදායමට ආරම්භයේදී තැන්පත් කළ මුදල. ආරම්භයේදී තැන්පත් කළ මුදල කීයද? 80. ඒක දෙක බෙදලා දෙක තැන්පත් කරේ. එහෙනම් මේ මුළු ආදායම ඒ කියන්නේ මුන් දෙන්නගේ එකතුවයි ආරම්භයේ තැන්පත් කළ මුදල කියන්නේ 80000. ඒ කියන්නේ මෙන්න මේ තුන් දෙනාම නේද? 80000යි 4100යි 4160යි. ආරම්භයේ තැන්පත් කළ මුදල සහ තවත් අමතර මුදලක් එකතු කොට එම මුළු මුදල සමාගම කොටස් බෙදී ගැනීමට යොදවනවා. එහෙනම් සමාගම කොටස් ගන්න යන්නේ. මම කියන්නේ මේකට කොටස් වෙනද පොළ ගෑල්ලක් ගාවන්න පුළුවන් කියලා. කොටස් වෙනද පොළේ කොටස් ගන්න ආයෝජනය කරනවා. මොකක්ද ආයෝජනය කියන්නේ? යොදවන මුදල. කොටස් ගන්න යොදවන මුදල. මට කියන්නේ මේ සමන් කියන එක නා කොටස් ගන්න යොදවන මුදල මොකද්ද? රුපියල් 80000යි 4100යි 4160යි තවත් අමතර මුදල. ප්‍රශ්නේ පැහැදිලිව කිව්වා නේද? බැංකු දෙකෙන් ගත්ත ආදායමයි ඊළඟට මුලින් තැන්පත් කරපු මුදලයි අය තවත් අමතර මුදලකුයි. එහෙනම් අමතර මුදල අපිට දීලා නැහැ. අපි දන්නවා මොකද්ද? ආදායම් දෙක දන්නවා බැංකු දෙකේ. අය තැන්පත් කළ මුදල දන්නවා. එහෙනම් ඊකට තව අමතර මුදලක් එකතු කරනවා. ඒක කීයක්ද කියලා දීලා නැහැ. සමහරවිට ඒක තමයි හොයන්න ඇත්තේ නේද? තව අමතර මුදලකුත් එකතු කරලා මොකද කරන්නේ? කොටස් වෙන පොලේ කොටස් ගන්න යනවා. ඊළඟට එම සමාගමේ කොටසක වෙළඳපොළ මිල රුපියල් 50යි. කොටසක වෙළඳපොළ මිල එළියනද? කොටසක මිල රුපියල් කීයයිද? 50යි. කොටසක වෙළඳපොළ මිල රුපියල් 50කි. සමාගමේ වාර්ෂිකව කොටසකට රුපියල් 2 ලාභාංශයක් ලැබෙනවා. වාර්ෂික ලාභාංශය රුපියල් 2යි. කොටසකට රුපියල් 2ක් ගෙවනවා. අවසානයේ ඔහුට රුපියල් 3 වසරක් අවසාන නේද? වර්ෂයක් අවසානයේ ඔහුට රුපියල් 3600ක වාර්ෂික ලාභාංශ ආදායමක් ලැබුණි. මොකද කියන්නේ තව දත්තයක් කියනවා. වසරකට පසු පේපර් එක ගත්තේ නැහැ. ඒකයි මේ ස්ට්‍රීම් එක දාන්න කරන්නේ. හරි. මොකද්ද මෙතනදී ඔත් පේනවද? එන්නේ නැහැ නේ. වාර්ෂික ලාභාංශ ආදායම. මේක වඩන්නේ නැහැ. ඒක බලන්න. 80000 කියන විතරයි අපිට ඕනේ. වාර්ෂික ලාභාංශ ආදායම කීයද කියන්නේ? 3100ක් තිබ්බේ 3600 රුපියල් 3600 කී අපෙන් අහන්නේ කොටස් මිලදී ගැනීමට අමතරව එකතු කළ මුදල හොයන්න. ප්‍රශ්නේ පැහැදිලි. ඔන්න දත්‍රික දාගත්තා ප්‍රශ්නෙට. මෙයා කොටස් වල පොලේ කොටස් ගන්න යන්නේ. කොටස් ගන්න යොදවන මුදලක් තියෙනවානේ. ඒකට අපි ඕන ලස්සන වචනයක් කියනවා ආයෝජනය කරන මුදල. මොකක්ද යොදවන මුදල? රුපියල් 80000 යොදවනවා මේ දෙන්නගේ එකතුව. ඒ කියන්නේ අර බැංකු දෙකේ ආදායම එකතු කරනවා. එහෙනම් මෙයා කොටස් ගන්න යොදවන්නේ 80000යි 4100යි 4160යි තවත් අමතර මුදලකුයි. අමතර මුදල තමයි අපිට අවසානයේ හොයන්න කියන්නේ. අමතර මුදල දන්නේ නැති විදිහට ඉන්නේ. එහෙනම් මට කියන්න තැන්පතු මුදලේ හා මේ වගන්ති ලියනකොට පැහැදිලි වෙන්නේ නැහැ. නැත්නම් වගන්ති වල ලකුණු දෙන්නේ නැහැ. තැන්පතු මුදලේ හා බැංකු දෙකේ ආදායම් වල එකතුව. බැංකු දෙකේ ආදායම් එකතුව. කීයද? තැන්පතු මුදල 80000යි. පළවෙනි බැංකුවේ ආදායම 4160යි. දෙවෙනි බැංකුවේ ආදායම 4100. එකතු කරන්න 0යි 6යි 1යි 1යි 2යි 4යි 4යි 8යි. හරිනේ? 8160 sorry 4160 4160 එකතුනොත් 8260යි. ඒකට 80000 පිළිතුරන්න 88260යි. රුපියල්
88260යි. මට කියන්න මෙයා කොටස් වලද පොලේ කොටස් ගන්න යන්නේ මේ ටික විතරක් අරගෙනද? නෑ මේකට තව ගාණක් එකතු කරනවා. ඒක තමයි අපි දන්නේ. ඒක හොයන්න ඕනේ. හරි මේක දැන් කොහොමද තියෙන්නේ? මට කියන්න දැන් කොටස් වලද පොල කෑල්ලට යන්න. කොටස් වලද පොලේ කොටසක් ගන්න රුපියල් 50ක්. හරි. ගන්න කොටස් ගාන දන්නවද? ඒක දන්නේ නැහැ. ගන්න කොටස් ගාන දන්නවා නම් කොටසක මිල කොටස් ගානෙන් ගුණ කරනවා. කොටස් කියන එක මට තේරෙන්නේ නැහැ. පැන්සල් කියලා හිතන්න. පැන්සලක මිල පැන්සල් ගානෙන් ගුණ කරා නම් පැන්සල් ගන්න යන වියදම එනව නේද? ගන්න වැය වෙන මුදල එනව නේද? ඒ වගේම තමයි. කොටසක මිල ගන්න කොටස් ගානෙන් ගුණ කරා නම් කොටස් ගන්න යොදවන මුදල එනව නේද? එහෙනම් මේකේ කොටසක මිල දන්නවා ගන්න කොටස් ගාන දන්නේ නැහැ. ඒක හොයාගන්න ක්‍රමයක් නැද්ද? තියෙනවා. මේ බලන්නකො. වාර්ෂික ලාභාංශයේ කොටසකට රුපියල් 2යි. ඒ කියන්නේ අවුරුද්දකට ලාභ ගෙවන්නේ කොටසකට රුපියල් 2යි. මේකේ වාර්ෂික ලාභාංශ ආදායම 3600. ඒ කියන්නේ අවුරුද්දක මුළු ලාභාංශය මුළු ලාභය රුපියල් 3600. මේ මුළු ලාභාංශය එන්නේ කොහොමද කියන්නේ? මුළු ලාභාංශය එන්නේ එක කොටසකට හම්බෙන ලාභාංශේ කොටස් ගාණින් ගුණ කරනවා. එක පැන්සලකට හම්බෙන ලාභේ පැන්සල් ගාණින් ගුණ කරනවා. ඒ වගේ තමයි. එහෙනම් වාර්ෂික ලාභාංශ ආදායම එන්නේ කොටසකට හම්බෙන ලාභාංශය කොටස් ගාණින් ගුණ කරනවා. අපි මේකේ කොටස් ගාණ දන්නේ නැහැ. හැබැයි වාර්ෂික ලාභාංශ දන්නවා. කොටසකට හම්බෙන ලාභාංශ දන්නවා. එහෙනම් කොටස් ගාණ වන්න බැයිද? පුළුවන්. කොහොමද? මුළු ලාභාංශ ආදායම කොටසකට හම්බෙන ලාභාංශයෙන් බෙදන්න. එතකොට කොටස් ගාණ එනවා නේද? එහෙනම් අපිට මේක හොයාගන්න පුළුවන්. මෙයා ගත්ත කොටස් ගාණ. කොටස් ගාණ කීයද? මේකේ හම්බෙන මුළු ලාභාංශ ආදායම 3600යි. කොටසකට දුන්න ලාභාංශ කීයද? රුපියල් 2යි. එහෙනම් මුළු ලාභාංශ ආදායම කොටසකට හම්බෙන ලාභාංශ ආදායමෙන් බෙදුවා නම් ගත්ත කොටස් ගාණ එනවා. එහෙනම් කොටස් කීයක්ද මේ අරන් තියෙන්නේ? 3600 දෙකෙන් බෙදන්න. 1800ක්. කොටස් 1800ක් අරන්. මට කියන්න මෙයා අරන් තියෙන කොටස් ගාණ කොටස් 1800. කොටසක් ගත්තේ කීය ගාණේද? වෙළඳපොළ මිල රුපියල් 50 ගාණ. කොටසක් ගත්තේ 50 ගාණ. කොටස් කියන එක තේරෙන්නේ නැහැ. පැන්සල් කියලා හිතන්න. පැන්සලක් ගත්තේ 50 ගාණ. පැන්සල් කීයක් ගත්තද? 1800ක් ගත්තා. පැන්සලක් ගත්තේ 50 ගානේ. පැන්සල් 1800ක් ගත්තා. එහෙනම් පැන්සල් ගන්න යොදවපු මුදල කීයද? 50 ගානේ 1800. 50 1800 ගුණ කරන්න. එම නිසා කොටස් මිලදී ගැනීමට යෙද වූ මුදල. කොටස් මිලදී ගැනීමට යෙද වූ මුදල. කීයද? කොටසක් ගන්න 50 ගානේ කොටස් 1800. රුපියල් දාන්න අනිවාර්යෙන් මෙතන බිංදු දෙකක් තියෙනවාකට මෙතන එක බිංදුවක් තියෙනවා. අගට බිංදු තුනක් තියෙනවා. 5 වරක් 18. 5 වරක් 8 40 බිංදුව දැම්මා 4ක් විතරුයි. 5 වරක් කියන 5යි ඉතුරු 4යි 9යි. එහෙනම් කොටස් ගන්න යොදවන මුදල රුපියල් කීයද? 90000. පැහැදිලිද? කොටස් ඔක්කොම ගන්න රුපියල් කීයක් යොදවනවද? 90000ක් යොදවනවා. දැන් අපි ප්‍රශ්නේ ඔළුවේ තියෙන්නේ මොකක්ද? සමාන කොටස් ගන්න සල්ලි යෙදෙව්වේ කොහොමද? අර තැන්පතු මුදලයි බැංකු දෙකෙන් හම්බුන ආදායම් වල එකතුවට අමතර මුදලක් එකතු කරනවා. අපි දන්නවා කොටස් ගන්න කීයක් යෙදෙව්වද? 90000ක් යෙදෙව්වා. මේ 90000 හැදිලා තියෙන්නේ මොකෙන්ද? අර තැන්පතු මුදලයි බැංකු දෙකේ ආදායමයි තවත් අමතර මුදලකුයි එකතු වෙලා. අපි දන්නවා තැන්පතු මුදලේ බැංකු දෙකේ ආදායමේ එකතුව කීයද? 88260. හැබැයි 90000ක් යොදවලා. මේකට වඩා වැඩිපුර යොදවලා තියෙන මොකද්ද මේ? අමතර මුදල. එහෙනම් අමතර මුදල වල මොකද කරන්නේ? මේකට වඩා කීයක් වැඩිද 90000? 90000න් 88260 අඩු කරන්න. එහෙනම් අවසානයේ එම නිසා යෙද වූ අමතර මුදල කීයද එන්නේ? 90000ක් නේ සම්පූර්ණයෙන් යෙදුවේ. ඒකෙන් අඩු කරන්න තැන්පතු මුදලේ බැංකු දෙකේ ආදායම 88260. ඉතුරු ටික අමතර මුදල. 0යි 10න් 6ක් 4යි 9න් 2ක් 7යි 9න් 8ක් 1යි 8න් 8ක් 0. එහෙනම් යොදවලා තියෙන අමතර මුදල රුපියල් 1740. පැහැදිලිද කතාව? අද පාඩම් තිබෙනවා කම්ප්ලීට් කරන්න. ඒකේ ලකුණු හම්බෙලා තියෙන කොහොමද කියලා බලමු.
එතන 9 තියෙන්නේ. හරිද? අපි බලමුද ලකුණු හම්බෙලා තියෙන්නේ කොහොමද කියලා. තව වෙලාවන කෙනෙක් ඉන්නවනම් දුස්සන්න මේකට කම්ප්ලීට් කරගන්න. කොමිලක් අන්තුන මරාන කොට සංකේත දාන්න ගන්නවා නේද? ඒක කොමිලක් දාන්න 3. එකයි දෙකයි කලින් හදුවනේ. නේද? හරි. අපි බලමු ලකුණු හම්බෙලා තියෙන්නේ කොහොමද කියලා. කොමිලක් අන්තුනට ලකුණු 3යි නේ තිබ්බේ. කොටස් ගන්න වාගෙන තියෙනවට එක ලකුණයි. මේ ලකුණු තියෙන්නේ මෙහෙම. කොටස් ගන්න වාගෙන තියෙනවට එක ලකුණයි. ආයෝජනය කළ මුදල ඒ කියන්නේ කොටස් ගන්න යොදවපු මුදල 1850 ගුණ කළ තියෙනවට එක ලකුණයි. අවසාන අඩු කරලා 1740 වාගෙන තියෙනවට අමතර මුදල එක ලකුණයි. හරි නේද? ලකුණු තුනේ විතරයි හම්බලා තියෙන්නේ. හරි. එහෙනම් අපේ ඊළඟ ප්‍රශ්නේ 2019 ප්‍රශ්නෙට යන්න. ගන්න 2019 පළවෙනි ප්‍රශ්නේ 18 වගේම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ අර A බැංකුව B බැංකුව වගේ දීලා සංසන්දනය කරන පොඩි කේස් එකක් තියෙනවා. බලමු. A බැංකුව සහ B බැංකුව විසින් පහත සඳහන් දැන්වීම් පළ කර ඇත. අර වගේමයි ප්‍රශ්නේ. A බැංකුවේ ස්ථිර තැන්පතු සඳහා අවුරුද්දකට 109ක් පොලියක් ගෙවනවා. A කියන බැංකුවේ ස්ථිර තැන්පතු වලට 109ක වාර්ෂිකද? ඔව් වසරකට 109ක පොලියක් යනවා ඉස්සරහින් ගන්න නේද? 109ක වාර්ෂික පොලියක් ගෙවනවා. B සමාගමේ B සමාගම කියන්නේ මේ කොටස් ගණක් වෙන්නේ නැති නේද? B කියන්නේ. B කියන සමාගමේ කොටසක මිල රුපියල් 25යි. කොටසක මිල B සමාගමේ කොටස් ගන්න. කොටසක මිල රුපියල් 25යි. කොටසකට රුපියල් 1.50 ගානේ ලාභාංශ ගෙවනවා. කොටසකට ලාභාංශය 1.50යි. රුපියල් 1.50යි. ප්‍රොමිලක්කයක් කියනවා. කමල් තමා සතු රුපියල් ලක්ෂයක මුදලින් හරියඩක් A බැංකුවේ ස්ථිර තැන්පතුවක තැන්පත් කළ අතර ඉතිරි මුදල B බැංකුවේ කොටස් බෙදී ගැනීමට යොදනවා. අර වගේම ලක්ෂයක් තිබ්බ එකෙන් හරියඩක්. හරියඩක් කියන්නේ නම් A බැංකුවේ කීයද දාන්නේ? 50000ක්. ඉතුරු අඩ B සමාගමේ ඒ කියන්නේ B සමාගමේ දාන්නේ කීයද? 50000. මේකේ යොදවන මුදල 50000. මේකේ යොදවන මුදලත් 50000. B සමාගමේ කොටස් මිලදී ගැනීමට යෙදී. ඔහු වසරක් අවසානයේ B සමාගමෙන් ලාභාංශ ලබාගෙන කොටසක් රුපියල් 26 බැගින් කොටස් සියල්ල විකුණා. මොකද කරන්නේ? මේකේ ලාභාංශය ගත්තට පස්සේ අවුරුද්දකට පස්සේ වසරකට පසු මොකද කරන්නේ? වසරකට පසු කොටස් ටික විකුණනවා. කීය ගානද විකුණන්නේ? කොටසක් රුපියල් 26 ගාන. කොටසක් රුපියල් 26 ගානේ විකුණනවා. මේ සටහනක් දාගන්න ඔයාලට ප්‍රශ්නේ පැහැදිලි කරන්න. මේක ලකුණු දෙන්නේ නැහැ. මේක ලියන්න ඕනේ නැහැ. හරිද? 26 ගානේ කොටස් සියල්ල විකුණනවා. වසරක් අවසානයේ ඔහුට වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන ආයෝජනයෙන්දයි හේතු සහිතව පෙන්වන්න. මොකද්ද කියන්නේ? ආයෝජන දෙකක් කරනවානේ. ආයෝජනය කියන්නේ යම්කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන සල්ලි යොදවන. ඒක තමයි ආයෝජනය කරනවා. එහෙනම් A සමාගමේ 50000ක් ආයෝජනය කරනවා. B සමාගමේ 50000ක් ආයෝජනය කරනවා. අපිට කියන්නේ අවුරුද්දකට පස්සේ වැඩි ආදායමක් හම්බෙන්නේ මොන ආයෝජනයේද? ඒ කියන්නේ වැඩි ලාභයක්, වැඩි පොලියක්. ඒ කියන්නේ 50000ක් දැම්මනම් මේකෙන් 60000ක් හම්බ වෙනවා කියන්නේ වැඩියෙන් හම්බුණා 10000. 50000ක් දැම්මනම් මේකෙන් 75000ක් හම්බුණා කියන්නේ වැඩිපුර හම්බුණා 25000. එහෙනම් වැඩි ආදායමක් කියන්නේ යොදවපු මුදලට වඩා වැඩි මුදලක් හම්බෙන්නේ A වලින්ද B වලින්ද? A බැංකුවෙන්ද B සමාගමෙන්ද කියලා හොයන්න. එහෙනම් මොකද කරන්නේ? A බැංකුවෙන් හම්බෙන ආදායම තමයි අවුරුද්දකට පොලිය. එහෙනම් අපි හදනවා A බැංකුවේ වසරකට ආදායම. අවුරුද්දකට පොලිය. 50000ක් දැම්මේ 109 ගුණ කරලා. එච්චරයි. B සමාගමේ එහෙම කතාවක් නෙමෙයි. පොලි කතාවක් නෙමෙයි. කොටස් කතාවක් නේ තියෙන්නේ. එහෙනම් B සමාගමේ කොටසක මිල 25 ගානේ ගන්නවා. අවුරුද්දකට ලාභාංශ 1.50. එහෙනම් කොටසක් 25 ගානේ ගන්නේ. කොටස් ගන්න කීයක් යොදවනවද? 50000ක් යොදවනවා. කොටස් ගන්න යොදවන මුදල 50000යි. කොටසක මිල 25යි. එහෙනම් ගන්න කොටස් ගන්න වණ්ඩ 50000 25න් බෙදමු. එතකොට ගන්න කොටස් ගන්න එනවා.
කොටසක මිල කොටසකට ගෙවන ලාභාංශ 1.50. එහෙනම් එතන අවුරුද්දක ලාභාංශ ආදායම කොටස් ගානේ කොටසකට හම්බෙන ලාභාංශ ගුණ කරනවා. ඒකත් ලාභයක්. එච්චරද හම්බෙන්නේ නෑ. මෙයා 25ට තිබ්බ කොටස් ටික 26 ගානේ විකුණනවා. 25කට තිබ්බ කොටස් ගාන 26 ගානේ විකුණනවා. එතකොට එක කොටසක් විකුණන්නේ 26 ගානේ විකුණන කොටස් ගානේ ගුණ කරා නම් විකුණුම් මිල එනවා. එතකොට විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරා නම් එතනත් ලාභයක් වෙනවා. අපි ඔකට නම් විශේෂණමක් කරමු. මොකද්ද? ගත්ත මිලට වඩා වැඩි විකුණුම් ගාන ප්‍රාග්ධන ලාභය. පැහැදිලි නේද? ආයෙනම් එතනින් හම්බෙන ප්‍රාග්ධන ලාභයක් ලාභාංශ ආදායමත් ලාභයක්. එහෙනම් මෙතන තියෙන මුළු ආදායම කියන්නේ ලාභාංශ ආදායමයි ප්‍රාග්ධන ලාභෙයි එකතු. අයිසරක් කියන්න A බැංකුවෙන් හම්බෙන්නේ එක ආදායමයි පොලි ආදායම විතරයි. B බැංකුවෙන් ආදායම් දෙකක් හම්බෙනවා. B බැංකුවේ B සමාගමේ. මොනවද ආදායම් දෙක? ලාභාංශ ආදායම් හම්බෙනවා. කොටස් විකුණුපෙහිඳ එතනත් ලාභ ආදායමක් හම්බෙනවා. ඒතකොට එතන හම්බෙන මුළු ආදායම ලාභාංශ ආදායමේ අර ප්‍රාග්ධන ලාභෙයි එකතු. පැහැදිලි නේද කතාව? එහෙනම් අපි හදාගෙන යන්න මොකක්ද හදන්න ඕනේ? වැඩි වාසියක් තියෙන මොකක්ද? එහෙනම් මුගේ ආදායම වෙනවා මුගේ ආදායම හොයන්න. එහෙනම් අපි ඉස්සරම හදමු A බැංකුවේ ආදායම. A බැංකුවේ ආදායම වසරකට ආදායම කොච්චරයිද? A බැංකුවේ තැන්පත් කරන්නේ 50000යි. පොලි ප්‍රතිශතය 109යි. එහෙනම් 50000 ගුණ කරන්නේ 109යි. අග බින්දුවකට අග බින්දුවක් කැපෙනවා. ඉතුරු වෙන්නේ 500 ගුණ කිරීම 9යි. රුපියල් අග බින්දුව දෙක දාගන්න 5 9 45. රුපියල් 4500ක් හම්බෙනවා A බැංකුවේ. B බැංකුවේ B බැංකුවෙන් හම්බෙන මොන ආදායම හොයන්නත් කොටස් ගන්න ඕවන් ඉන්න වෙයි. කොහොමද වන්නේ? කොටසක මිල 25 ගානේ කොටස් ගන්න යදවුරු 50000. එහෙනම් B සමාගම කියලා ලියලා පටන් ගමුකෝ. එතකොට B සමාගමේ ගන්න කොටස් ගන්න. B සමාගමේ ගන්න කොටස් ගන්න කීයයිද? B සමාගමේ ගන්න කොටස් ගන්න කීයද? රුපියල් 50000කට කොටසක් 25 ගානේ ගන්නවා. රුපියල් 50000කට පැන්සලක් 25 ගානේ ගන්නවා. ගන්න පැන්සල් ගන්නවා 50000 25න් බෙදනවා. ඒ වගේම තමයි කොටස් ගන්නවට 50000 25න් බෙදනවා. කීයක් දෙන්නේ? කොටස් 50ට 25 වුව 2යි බිඳුවට බිඳුවේ බිඳුවට බිඳුවේ බිඳුවට බිඳුව. කොටස් කීයක් ගන්නවද? 2000ක් ගන්නවා. එහෙනම් B සමාගමෙන් ගන්න කොටස් ගන්න 2000. B සමාගමෙන් හම්බ වෙන මොන ආදායමක්ද? ලාභාංශ ආදායම. කොටසකට කීයද? 1.50යි. එහෙනම් B සමාගමේ ලාභාංශ ආදායම හොයාගන්න. B සමාගමේ ලාභාංශ ආදායම. කොටසකට 1.50යි. කොටස් කීයක් තියෙනවද? 2000ක් තියෙනවා. එහෙනම් කොටසකට 1.50 ගානේ හම්බෙන ලාභාංශ ආදායම වන්ද කොටස් ගානේ ගුණ කරා 2000න් ගුණ. 2000 කියන්නේ දෙක ගුණ කිරීම 1000නේ. එහෙනම් දෙක පැත්තකින් තියමු 1000න් ගුණ කරලෙමු. 1000න් ගුණ කරද්දී දශම තිත 3ක් පයින්නවා දකුණට. දෙකක් පැන්නොත් බෙදෙන්න යනවා. තව එකක් පයින්න ඕනේ දකට බිඳුවක් වෙනවා. එහෙනම් 1.50 1000න් ගුණ කරොත් 1500යි. හැබැයි මේක 1000න් ගුණ කරේ 2000න් ගුණ කරන්න කියන්නේ තව ගුණ කරන්න ඕනේ කීයද? දෙකෙන්. එහෙනම් 1500 දෙකෙන් ගුණ කරොත් රුපියල් කීයක් එනවද? 3000ක් එනවා. ඔයාට එකපාර 2000න් ගුණ කරන්න පුළුවන් නම් කමක් නැහැ. මම මේ ලේසි ක්‍රම කියලා දීලා. සුළු කරන්න. 2000 කියන්නේ 10 වරක් දෙකනේ. එහෙනම් මෙයා 1000න් ගුණ කරා 1500යි. ආයතන දෙකෙන් ගුණ කරා රුපියල් 3000. එහෙනම් B සමාගමේ ලාභාංශ ආදායම කීයද? 3000යි. මෙතනින් ගන්න නැවැත්තුවොත් හරියද? වැරදි. ඇයි ඒ? මෙතන තව ආදායමක් තියෙනවා B සමාගමේ. ඇයි ඒ? ගත්ත කොටස් ඔක්කොම ටික කොටසක් 26 ගානේ විකුණනවා. කොටසක් 26 ගානේ විකුණනවා. එහෙනම් මට කියන්න කොටස් වල විකුණුම් මිල කීයද? කොටස් වල විකුණුම් මිල. කොටස් වල විකුණුම් මිල කීයද? කොටසක් රුපියල් 26 ගානේ කොටස් කීයක් තිබ්බද? 2000ක් තිබ්බා. 2000ක් විකුණුවා. එහෙනම් 26 ගුණ කිරීම 2000. අග බිංදු තුන දාගන්න 26 වරක් 2 52. එහෙනම් කොටස් වල විකුණුම් මිල කීයද? රුපියල් 52000යි. කොටස් ටික මෙහා ගත්තේ කීයකටද? 50000කට. විකුණන්නේ කීයකටද? 52000කට. වැඩිපුර ගානකට විකුණලා කියන්නේ. ඒ කියන්නේ 52000කට ගත්ත ටික 52000කට විකුණනවා. එතරම් ලාභයක් තියෙනවා. අපි ඔබට ලස්සන නමක් කියලා මොකද්ද? ප්‍රාග්ධන ලාභ. කොටස් විකුණපුවාම හම්බෙන වැඩිපුර ලාභය. ප්‍රාග්ධන ලාභ. කීයද? 52000යි විකුණුම් මිල
කොටස් ටික ගත් මිල 5000 sorry 50000 එහෙනම් විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරා නම් එතන එනවා ප්‍රාග්ධන ලාභය රුපියල් කීයද 2000 එහෙනම් මට කියන්න මේ B සමාගමේ ආදායම් දෙකක් තියෙනවා මොකද්ද ප්‍රාග්ධන ලාභයත් ආදායමක් අය ලාභාංශ ආදායමත් ආදායම එම නිසා අපිට කිව්ව හැකි මොකද්ද B සමාගමේ මුළු ආදායම නැත්නම් B සමාගමේ ආදායම කීයද ලාභාංශ ආදායමේ ඒ කියන්නේ 3000යි ප්‍රාග්ධන ලාභෙ 2000යි එකතුව එහෙනම් B සමාගමේ මුළු ආදායම වෙනවා රුපියල් 5000 මට කියන්න A බැංකුවේ ආදායම කීයද රුපියල් 4500යි A සමාගමේ A බැංකුවේ ආදායම රුපියල් 4500යි B බැංකුවේ නැත්නම් B සමාගමේ ආදායම රුපියල් 5000යි මොකද්ද වැඩි මේකට වඩා මේක වැඩි නේද එහෙනම් අපිට වැඩි කියන එකත් කොහොමද ලියන්නේ හේතු ලියද්දි අසමානතාවය එම නිසා 5000 කියන එක 4500ට වඩා විශාලයි අනිත් පැත්තට එළුවට කමක් නැහැ අසමානතාව ලකුණ මාරු වෙන්න ඕනේ 4500ට විශාල නිසා මොකද වෙන්නේ වැඩිපුර වැඩි ආදායමක් හම්බෙන්නේ මොකෙන්ද B සමාගමෙන් වැඩි ආදායමක් B සමාගමෙන් ලැබේ B සමාගමේ ආයෝජනයෙන් ලැබේ හරිද ඔක අනිවාර්යෙන් දී වෙන්න ඕන රෝමි ලක්කන් එක ඔය ඇදුවේ රෝමි ලක්කන් දෙක වසරක් අවසානයේ උඩ ලැබෙන මුළු ආදායම ආයෝජනය කළ මුළු මුදලේ ප්‍රතිශතයක් ටෙස්ට් කරන්න උඩයි ඩෝනේ හැබැයි බෝඩ් එකේ ඉඳ නැහැ නේද හරි මේ ටික හදා ගන්නකො රෝමි ලක්කන් දෙක පොඩි කැලලක් ඒක හදමු ඉක්මන මේක අඩුපාඩුවක් තිබ්බනම් කම්ප්ලීට් කරගන්න ඊපස්සේ මාර්කින් එක ලකුණු බලලා රෝමි ලක්කන් දෙක හදමු එහෙම කොටු කරන්න ඕනේ නැහැ කොටු කරේ වාට පැහැදිලි කරන්න හරිද අත් බලමු ලකුණු හම්බෙලා තියෙන කොහොමද කියලා මේකට වෙන 2019 මාර්කින් එක වසරක් අවසානයේ ඒ බැංකුවෙන් ලැබෙන පොඩි ඔහාන්ට 50000 109 ගුණ කරලා තිබ්බා හදපු ක්‍රමයට එකයි උත්තරයට එකයි ලකුණු දෙකයි ඊට පස්සේ B සමාගමේ කොටස් ගන්න හෙව්වා 1 ලකුණයි ලාභාංශ ආදායම හෙව්වා 1 ලකුණයි ප්‍රාග්ධන ලාභ හෙව්වා 1 ලකුණයි නේද මේ 2000 26 ගුණ කරපුවම විකුණුම් මිලාව ඒකෙන් ගත් මිල අඩු කරා එතකොට ප්‍රාග්ධන ලාභය එහෙනම් B සමාගමේ මුළු ආදායම හොයන්න ලාභාංශ ආදායමයි ප්‍රාග්ධන ලාභය එකතු කරා 1 ලකුණයි එතකොට ඔක්කොම ලකුණු 2යි 3යි 4යි 5යි 6යි 7යි 7 වෙනි ලකුණ හම්බෙලා තියෙන මෙන්න මෙතන මොකද්ද වැඩි ආදායමක් හම්බෙන්නේ B සමාගමෙන් කියලා ලියලා තියෙන්න ඕන අසමානතාවෙත් එක්ක එතකොට ලකුණු 7යි ඉතුරු ලකුණු 3 රෝමි ලක්කන් 2 පැහැදිලි නේද ඒ වගේ මේක පොඩ්ඩක් අහගන්න මේ ප්‍රාග්ධන ලාභය තව ක්‍රමයකට හදන්න තිබ්බලා මේ කොහමද රුපියල් 25කට මේ අමතර දෙයක් ඈ රුපියල් 25කට ගත්ත කොටසක් 26කට විකුණුවානේ එතකොට එක කොටසක ප්‍රාග්ධන ලාභය කීයද රුපියලයි 25කට ගත්ත එකක් 26කට විකුණුවා එහෙනම් එක කොටසක ප්‍රාග්ධන ලාභය කීයද රුපියලයි රුපියල ගානේ කොටස් කීයක් තිබ්බද 2000ක් තිබ්බා එක 2000න් ගුණ කරා ප්‍රාග්ධන ලාභය පැහැදිලි නේද ඒ ක්‍රමෙත් වැරදි නෑ එකක් තමයි ඊට වඩා හොඳම දේ ප්‍රාග්ධන ලාභය හොයන්න කොටස් වල විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරනවා නේද රෝමි ලක්කන් දෙකේ අහන්නේ මොකද්ද කියලා බලමු අපිට ඕන නැති විතරක් බලමු වසරක් අවසානයේ උඩ ලැබෙන මුළු ආදායම මෙයාට හම්බෙන මුළු ආදායම මොකද්ද A බැංකුවෙන් 4500ක් හම්බෙනවා B සමාගමෙන් 5000ක් හම්බෙනවා එහෙනම් මුළු ආදායම කියන්නේ තුන් දෙනාගේ එකතුව මුළු ආදායම ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න ආයෝජනය කියන්නේ මෙයා මේ ආයෝජනය කියන්නේ මේ ආදායම වෙනුවෙන් යොදවපු මුදල කීයද දෙව්වේ A බැංකුවේ 50000යි B සමාගමේ 50000යි එහෙනම් ආයෝජනය කළ මුළු මුදල කීයද ලක්ෂයයි
ඒකෙන් හම්බෙන මුළු ආදායම කීයද 4500යි 5000යි 9500. ඕක නේද ප්‍රතිශතයක් විදිහට දාන්න කියන්නේ. එහෙනම් අපිට ඕනේ A බැංකුවෙන් හම්බුන ආදායමයි B සමාගමෙන් හම්බුන ආදායමයි මුළු ආදායම ගන්න. A සමාගමෙන් 4500ක් හම්බුණා B සමාගමෙන් 5000ක් හම්බුණා ආදායම. ඔය ටික තියාගත්ත ඔය ටික ඕනේ නැහැ. තියාගත්තේ අයිතරක් වලියන්න ඕනේ නැහැ. බෝඩ් එක මගම නිසා. හරි. කොහොම ඉලක්කම් දෙන්න. එහෙනම් වසරක් අවසානයේ මුළු ආදායම. වසරක් අවසානයේ මුළු ආදායම. මුළු ආදායම. කීයයිද? A බැංකුවෙන් 4500ක් හම්බුණා. B සමාගමෙන් 5000ක් හම්බුණා. එහෙනම් වසරක් අවසානයේ මුළු ආදායම රුපියල් 9500. ඒක මොකක්ද ලියන්න කියන්නේ? ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් විදිහට. මම කෙටියෙන් ලියන්නම් ප්‍රතිශතය කියලා. ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතය. මට කියන්න මෙයා මේකේ සල්ලි යදුවේ කොච්චරක්ද? A බැංකුවේ 50000යි B සමාගමේ 50000යි. එහෙනම් ආයෝජනය කළ මුළු මුදල කීයද? ලක්ෂයයි. ඒකේ ප්‍රතිශතයක් විදිහට මොකක්ද ලියන්න ඕනේ? ආදායම මුළු ආදායම 9500. ප්‍රතිශතයක් විදියට ලියන්න නම් භාගයක් විදියට ලියන්න. කොහමද? ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් නම් යටින් ලියවෙන්න ඕනේ ආයෝජනය කළ මුදල, උඩින් ලියවෙන්න ඕනේ මුළු ආදායම. අපේ ගන්න ප්‍රතිශතය. එහෙනම් ප්‍රතිශතයක් කරන්න මෙයා මොකද කරන්නේ? 100ට 100ෙන් ගුණ කරනවා. අග බින්දුවකට අග බින්දුවක් කැපෙනවා. මෙතනින් අග බින්දුවකට මෙතනින් අග බින්දු දෙකක් කැපෙනවා. ඉතුරු වෙන්නේ 90 මෙතන චුටි කරන්න. මෙතන බින්දුවක් මිස් වෙනවා නේද? එබර මේ අග බින්දුවකට මෙතන අග බින්දුවක් කැපුණා. මෙතන අග බින්දු දෙකට මෙතනින් අග බින්දු දෙකක් කැපෙනවා. ඉතුරු වෙන්නේ උඩ ඉතුරු වෙන්නේ 95යි යට ඉතුරු වෙන්නේ 10යි. එහෙනම් 95 බෙදීම 10 කියන්නේ දශම පිට එකක් පමණ පයින්නවා. එහෙනම් 9.5 ප්‍රතිශත ලකුණු 100ට 9.5. පැහැදිලිද? එහෙනම් ආයෝජනය කළ මුදලෙන් කොච්චර ප්‍රතිශතයක ආදායමක් තියෙන්නේ? 100ට 9.5. පැහැදිලි නේද? කම්ප්ලීට් කරගන්න අවසාන රෝම ඉලක්කම් දෙකේ. අවසාන ලකුණු තුන නේද? හරිද? එයා අවසාන ප්‍රශ්නේ අපිට යන්න තියෙන්නේ. ඉක්මනට ඉවර කරගන්න. 2020 ප්‍රශ්නට යන්න තියෙනවා. හරි අපි බලමු මේක ලකුණු හම්බෙලා තියෙන්නේ කොහොමද කියලා. ලකුණු තුනයිනේ හම්බෙන්න ඉතුරුනේ නේද? මේ තියෙන්නේ වසරක් අවසාන ලැබෙන මුළු මුදල 4500 5000 එකතු කරලා 9500 කියලා හොයනකොට එක ලකුණයි. ඊට පස්සේ ආයෝජන කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස හොයනකොට උත්තරයට 1යි. හදපු ක්‍රමයට 1යි. ලකුණු 2යි ඔක්කොම ලකුණු 3යි. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි 2020 පේපර් එක ඩිස්කස් කරන අවසාන ප්‍රශ්න නේද? 2020 ප්‍රතිශත ගන්නට යමු. හරි 2020 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ තමයි හරි බලමු 2020 මොනවද අහලා තියෙන්නේ කියලා. අපිට දැන් පොඩ්ඩක් ඔළුවෙන් පොඩ්ඩක් මේ පාස් පේපර් වල තිබ්බ ටික පාඩම් ටික සාරාංශගත කරොත් 2016 17 දෙකේම තිබ්බේ ඊළඟට. ඊළඟට 18යි 19යි 18 සුළු පොලියයි වැල් පොලියයි එක්ක කොටස් වලින් දුල කැලලකුත් තිබ්බා. 2019 කලින් කරපෙකේ සුළු පොලියත් එක්ක ඒ කියන්නේ සාමාන්‍ය පොලිය කියන්නේ සුළු පොලියත් එක්ක කොටස් වලින් දුලක් තිබ්බා. එහෙනම් දැන්ට කතා කරා 2016 17 18 19 ඔය හතරේ අපිට හම්බුණා පොලි ක්‍රම තුනම අය කොටස් වලින්ද පොලි. එහෙනම් සුළු පොලිය හම්බුණා, වැල් පොලිය හම්බුණා, ඊනවන ශේෂ ක්‍රමය හම්බුණා, කොටස් වලින්ද පොල හම්බුණා. එහෙනම් ඔය එකවත් හම්බුන්නේ නැහැ මොනවද? බදු. හැබැයි බදු හම්බුන්නේ නැහැ කියන්නේ ඉදිරියේදී සමහර වර්ග පේපර් එකේ හම්බෙන්න පුළුවන්. අමතක කරන්න බෑ. හරිද නේද? හරි. අපි යමු 2020 පේපර් එකට. 2020 පේපර් එකේ අමල් 112ක වාර්ෂික සුළු පොලිය. එහෙනම් මෙතනක් තියෙන්නේ සුළු පොලියක් බැංකුවකින් රුපියල් 50000 වර්ෂ දෙකක් සඳහා ණයට ගන්න. මොකද කරන්නේ 112ක සුළු පොලියට රුපියල් 50000 ණයට ගන්නවා අවුරුදු දෙකකින් ගෙවන්න. සුළු පොලියේ හින්දා පොලිය හදන්න ලේසි.
එක අවුරුද්දක පොලිය හැදුවා අවුරුදු දෙකකට නම් දෙකකින් ගුණ කරනවා. පැහැදිලි නේද? ඔහු එම වර්ෂ දෙක සඳහා ගෙවිය යුතු මුළු පොලිය ගණනය කරනවා. ලේසි නේද? ගත්ත ණය මුදල කීයද රුපියල් 50000යි. 50000 ගුණ කරන්න වාර්ෂික පොලිය ප්‍රතිශතය 100ට 12යි. එහෙනම් ණය මුදල වාර්ෂික පොලිය ප්‍රතිශතයෙන් ගුණ කරා නම් එන්නේ අවුරුද්දකට පොලිය. අපිට ඕනේ අවුරුදු දෙකකට පොලිය. එහෙනම් අවුරුද්දකට පොලිය වෙච්චරයි නම් අවුරුදු දෙකකට වань මේක දෙකෙන් ගුණ කරන්න. හැබැයි එහෙම දෙකෙන් ගුණ කරන්නේ මොන පොලිය නම් විතරද? සුළු පොලිය නම් විතරයි. වැල් පොලිය නම් අවුරුද්දට වෙන පොලියක් ගන්න. ඊළඟ ශේෂ ක්‍රමය නම් වෙනම ක්‍රමයක් තියෙනවා. තේරුණා නේද? සුළු පොලියෙන් හින්දා එක අවුරුද්දක පොලිය හැදුවා ඒක දෙකෙන් ගුණ කරා. වැල් පොලිය නම් එහෙම බෑ. ඊළඟ ශේෂ ක්‍රමය නම් එහෙම බෑ. පැහැදිලි නේද? එහෙනම් අග බින්දුවකට අග බින්දුවක් කැපිලා ගියා. ඉතුරුනේ 500 ගුණ කිරීම 12 ගුණ කිරීම දෙකයි. අවසාන එකපාර උත්තර ලියමුද? රුපියල් අග බින්දුව දෙක දාගන්න මෙතන ඉතුරුනේ අග බින්දුව දෙක දාගත්තාම 5 ගුණ කිරීම 12 ගුණ කිරීම දෙකයි. ගුණ කිරීම කැමැති පිළිවෙලකට කරන්නේ. හැමදාම තියෙන ගුණ කිරීමනේ. අපි මේ පැත්තෙන් කරමු. 12 වරක් 2 24යි. 24 වරක් 5. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ගන්න හැකියි. 5 වරක් 12 60යි. 60 ඒව දෙක. එහෙම ගන්නත් පුළුවන්. ඊට වඩා ලේසිම දේ මොකක්ද? 10 වරක් චක්‍රේ ලේසියිනේ බං. 5 වරක් 2 10යි. 10 වරක් 12 120යි. මොන ක්‍රමයකට ගත්තත් උත්තරේ ගන්න පුළුවන්. ලේසිම දේ ගන්න. 5 වරක් 2 10යි. 10 වරක් 12යි 120යි. එහෙනම් මෙතන අවුරුදු දෙකකට පොලිය එනවා රුපියල් 12000. පැහැදිලි නේද? රෝමිලක්කාය කියන්නේ ඔහු වර්ෂ දෙකක් අවසානයේ ගෙවිය යුතු මුළු පොලිය හදන්න මුළු මුදල නෙමෙයි. පැහැදිලි නේද? මුළු පොලිය මුදල අහන්නේ නම් මුළු පොලිය මුදල රුපියල් 12000යි. ගත්ත ණය මුදල 50000යි. පොලිය 12000යි. එහෙනම් අවුරුදු දෙකකින් ගෙවන්න ඕනේ මුළු මුදල ණය නිදහස් වෙන්න මුන් දෙන්නගේ එකතු. පැහැදිලි නේද? රෝමිලක්කන් දෙක. අමල් ඔහු ලබාගත් ණය මුදල ඒ කියන්නේ ණය මුදල කියන්නේ මොකක්ද දැන් ඔළුවේ තියෙන්නේ? ණය මුදල 50000. පැහැදිලි නේද? ණය මුදල 115ක වාර්ෂික වැල් පොලියක්. ඔන්න දැන් වැල් පොලිය. වාර්ෂික වැල් පොලියක් ගෙවන ස්ථාවර තැන්පතු දිනමුක අවුරුදු දෙකක් සඳහා තැන්පත් කරයි. එතකොට අර 50000ම 115ක වැල් පොලිය අවුරුදු දෙකකට හදනවා. එහෙනම් අවුරුද්දෙන් අවුරුද්දට වෙන පොලිය හදනවා. නේද? තැන්පත් කරයි. දෙවන වර්ෂයේ අවසානයේ මෙම ගිණුමේ ඇති මුළු මුදල හොයන්න. එහෙනම් මුළු මුදල කියන්නේ තැන්පතු මුදලයි අවුරුදු දෙක පොලියයි තියෙනවා. එහෙනම් අපි ඉස්සරහම යමු පළමු වසරට පොලිය. පළමු වසරට පොලිය 50000ට 100ට කීයයිද වැල් පොලිය ප්‍රතිශතය දුන්නේ? 112 දුන්නේ මේකනේ. වැල් පොලිය ප්‍රතිශතය 115. එහෙනම් 50000 ගුණ කරන් 100ට 15 දෙක. අග බින්දුවකට අග බින්දුවක් කැපුණා. ඉතුරුනේ 500 ගුණ කිරීම 15. රුපියල් අග බින්දුව දෙක දාගන්න 5 වරක් 15. 5 වරක් 5 25යි දෙකක් ඉතුරුයි. 5 වරක්ේ 5යි 2යි 7යි. එහෙනම් පළවෙනි අවුරුද්දේ පොලිය 7500. මේක අවුරුදු දෙකකට යනවා. එහෙනම් දෙවන වසරට පොලිය. දෙවන වසරට පොලිය. කොහොමද වන්නේ? දෙවන අවුරුද්දට පොලිය හදන්නේ පළවෙනි අවුරුද්දේ තැන්පතු මුදල් නෙමෙයි දෙවෙනි අවුරුද්දට යද්දි කියන්නේ. පළවෙනි අවුරුද්දේ තිබ්බේ 50000යි. දෙවෙනි අවුරුද්දට යද්දි අර පොලිය එකතු වෙනවා. එතකොට 50000යි 7500යි එකතු වෙනවා. එහෙනම් මෙතන තැන්පතු මුදල 57500. මේක ගුණ කරන්න පොලිය ප්‍රතිශතය 115. පැහැදිලි නේද? එතනත් අග බින්දුවකට අග බින්දුවක් කැපෙනවා. ඉතුරුනේ 570 ගුණ කිරීම 15. 15 වරක් චක්‍රේ දන්නේ නැහැ. අපි හදමු 15 වරක් චක්‍රේ. කොහමද? 15 වරක් 5. ඉස්සලා සම්බුණා නේද? 75යි නේද? එහෙම නැත්තම් මතක නැත්තම් 15 5ක් කියන්නේ 15 කියන්නේ 10යි 5යි එකතු වුණොත් 15 හැදෙන්නේ. 10 වරක් 5 50යි. 5 වරක් 5 25යි. 50යි 25යි එකතු වුණොත් 75. එහෙනම් 15 වරක් 5 75. 75න් 5 දැම්මා කීයක් ඉතුරුයිද? 7ක් ඉතුරුයි. 15 වරක් 7 දන්නේ නැහැ. 10 වරක් 7 70යි. 5 වරක් 7 35යි. 70යි 35යි එකතු වුණොත් 105යි. 105ට මේ 7 එකතු කරන්න 112. හරි නේද? එහෙනම් 112න් 2 දැම්මා කීයක් ඉතුරුයිද? 11ක් ඉතුරුයි. 15 වරක් 5 අයිසරක් වෙනවා. ඉස්සලක මතකයි නේද? 15 වරක් 5 75යි. 75ට මේ 11 එකතු කරන්න කීයද දෙන්නේ? 86යි. එහෙනම් මෙතනින් එන්නේ 86. එහෙනම් දෙවෙනි අවුරුද්දේ පොලිය රුපියල් 8625. හරි නේද? රුපියල් 8625. අපිට ඕනේ දෙවෙනි අවුරුද්ද අවසානයේ මේකේ තියෙන මුළු මුදල. එහෙම නේද වань කියන්නේ? සුසු පේපර් එක.
මොකක්ද අහන්නේ දෙවෙනි අවුරුද්ද අවසාන තැන්පත් කරයි දෙවන වර්ෂයේ ආරම්භයේදී බලන්න කොහොමද කරන්නේ රෝමිලක්කන් දෙකේ යන්නේ දෙවන වර්ෂයේ ආරම්භයේදී මෙම ගිණුමේ ඇති මුදල දෙවන අවුරුද්ද ආරම්භයේදී තියෙන මුදල හදන්න දෙවෙනි අවුරුද්දට පොලිය හදන්න ඕනද නෑ දෙවෙනි අවුරුද්ද ආරම්භයේදී තියෙන්නේ මොකද්ද දෙවන වසර ආරම්භයේදී තියෙන්නේ මොකද්ද දෙවන වසර ආරම්භයේ මුළු මුදල දෙවන වසර ආරම්භයේ තියෙන මුළු මුදල කීයද 50000ක් තිබ්බා දැම්පතුවේ පළවෙනි අවුරුද්දේ 7500ක පොලියක් ආවා. එතකොට දෙවෙනි අවුරුද්ද ආරම්භයේදී තියෙන මුළු මුදල රුපියල් 57500. මම දැක්කේ දෙවන වර්ෂයේ අවසානයේ වගේ. නේද? එතන තියෙන දෙවන වර්ෂයේ අවසාන නෙමෙයි. දෙවන අවුරුද්ද ආරම්භයේ. දෙවන අවුරුද්ද ආරම්භයේ මොනවද කියන්නේ? පළවෙනි අවුරුද්දේ තිබ්බ තැන්පත් මුදල තියෙනවා. ඒකට පළවෙනි අවුරුද්දේ පොලිය එකතු වෙනවා. එහෙනම් දෙවන අවුරුද්ද ආරම්භයේදී තියෙන්නේ 57500ක් විතරයි. පැහැදිලිද? රෝමි ලක්කම් දෙක හරි. පැහැදිලි රෝමි ලක්කම් දෙක. එතන ඉඳි දෙක අහන්න. රෝමි ලක්කම් තුනට යන්නේ එහෙනම් අපි. රෝමි ලක්කම් තුනේ කියනවා වර්ෂ දෙක අවසානයේ ඔහුට ස්ථාවර තැන්පත් ගුණමේ ඇති මුළු මුදල ලබාගෙන බැංකුවේ ණය මුදල හා පොලිය ගෙවා ණයෙන් නිදහස් වේ. මොකද කියන්නේ? අවුරුදු දෙකක් අවසානයේ ස්ථිර තැන්පතු ගිණුමේ තියෙනවනේ මුදල. ඒක අරගෙන අර ණයයි පොලියයි දෙකම ගෙවලා ණයෙන් නිදහස් වෙනවලු. දැන් ඔහු ළඟ රුපියල් 4000කට වැඩි මුදලක් ඉතිරි වන බව පෙන්වනවා. ඉතිරි වන මුදල කියන්නේ මොකද්ද? අර ස්ථාවර තැන්පතුෙන් හම්බෙන මුළු මුදලෙන් ණයයි පොලියයි ගෙව්වට පස්සේ ඉතුරු වෙනවන් ටිකක් අන්න ඒ ටික වන්න ඕන. ඉතුරු වෙන ටික වන්න මොකද කරන්නේ? අවුරුදු දෙකක් අවසානයේ ස්ථිර තැන්පතුවේ තියෙන මුළු මුදල අදාන. පැහැදිලිද? ඒකෙන් අඩු කරනවා ණය මුදලයි පොලිය මුදල. පැහැදිලි නේද? එහෙනම් රෝමි ලක්කම් තුනට යමු. මේ හැදුවේ මොකද්ද? දෙවන වසර ආරම්භයේදී තියෙන මුළු මුදල. එහෙනම් දෙවන වසරට පොලිය හදන්න. දෙවන වසරට පොලිය. දෙවන වසරට පොලිය. කොච්චරයිද? දෙවන අවුරුද්ද ආරම්භයේදී තැන්පත් මුදල 57500. ඔව්. ඒකට පොලිය කොච්චරයිද? 100ට 15. 57500 100ට 15න් ගුණ කරා. අග බිංදු දෙකට අග බිංදු දෙක කැපෙනවා. හරි ඉස්සෙල්ලා මට වැරදිලා කරපු සුළු කිරීම නේ මෙතන කරන්න තියෙන්නේ. ඉස්සරහින් ලිව්වොත් පේනවානේ. රුපියල් 15 වරක් 5 75න් 5 දැම්මා 7ක් ඉතුරුයි. 15 වරක් 7 කීයක්ද ආවේ? 105යි. 105යි 7යි එකතු කරාම 112යි. දෙක දැම්ම 11ක් ඉතුරුයි. 15 වරක් 5 75යි. ඉතුරු 11යි 86යි. එහෙනම් දෙවෙනි අවුරුද්දට පොලිය කීයද රුපියල් 8625යි. අපිට ඕනේ දෙවෙනි අවුරුද්දට පොලිය නෙමෙයි දෙවන වසර අවසානයේ නැත්නම් තුන්වෙනි වසර ආරම්භයේ මොකක් කිව්වත් එකයි. දෙවන වසර අවසානයේ ස්ථිර තැන්පතුවේ මුදල ස්ථිර තැන්පත් මුළු මුදල කීයද තියෙන්නේ? දෙවන අවුරුද්ද ආරම්භයේ තිබ්බ 57500ක් ඒකට එකතු වෙන්න ඕනේ මොකද්ද? දෙවන අවුරුද්දේට පොලිය 8625. එකතු කරන්න රුපියල් දාන්න අනිවාර්යයෙන් 0.5යි 5යි 0.2යි 2යි 5යි 6යි 11යි 1යි එකක් ඉතුරුයි 7යි 1යි 8යි 8යි 16න් 6යි අයිත් එකක් ඉතුරුයි 5යි 1යි. එහෙනම් දෙවෙනි අවුරුද්ද අවසානයේ මේ ස්ථිර තැන්පතුවේ දෙන මුළු මුදල කීයද? රුපියල් 66125. මේකෙන් මොකද කරනවා කිව්වේ? මේකෙන් ගෙවනවා අර ගත්ත ණය මුදලයි පොලිය. එහෙනම් මට කියන්න ඉතිරිවන මුදල හදන්න නම් මේ ස්ථිර තැන්පතුවේ තියෙන මුදලෙන් 66125 අඩු කරන්න ඕනේ 50000ක් අඩු කරන්න ඕනේ. ඇයි 50000ක් ණයට ගත්තනේ. 50000 අඩු කරන්නත් ඕනේ. අය මෙතන තියෙනවා කීයද? පොලිය අවුරුද්දකට 12000ක් ගෙවන්නත් ඕනේ. ඇයි ණය ගත්තාම පොලිය ගෙවන්නත් එපා. නම් 12000ක් අඩු කරන්න ඕනේ. වෙන්නේ නේද? ස්ථිර තැන්පතුවේ තියෙනවා 66125. මේකෙන් 50000ක් අඩු කරලා අය අඩු කරන්න ඕනේ 12000. ඒ 12000 කියන්නේ ණයට අදාළ පොලිය. හරි නේද? හරි. 66125 50000ක් අඩු කරන්න කීයක් දෙන්නේ? 16125. ඒකෙන් අඩු කරන්න 12000 කීයක් දෙන්නේ? 5යි 2කින් බිංදුවක් 2යි 1කින් බිංදුවක් 1යි 6න් 2ක් 4යි
එකෙන් එකක් බිඳුව. රුපියල් කීයක් විතර නෝද? 4135. තව ළමේ 50000යි 12000යි එකතු කරලා 66135 කට කරත් මේ උත්තරේ වෙනවා. පැහැදිලි නේද? එහෙනම් ඉතුරු වන මුදල රුපියල් 4000ට වැඩි බව පෙන්වනවා. 4000ට වැඩිද නැද්ද මේක? වැඩි. එහෙනම් අපි මේක ලියන්න ඕනේ අසමානතාවයකින් අනිවාර්යයෙන්. 4135 4000ට වඩා විශාලයි. නිසා රුපියල් 4000ට වඩා වැඩි මුදලක් ඉතුරු වේ. වැඩි මුදලක් ඉතුරු වේ. උච්චරණය දාන්න. පැහැදිලිද? එහෙනම් මෙතන තිබ්බේ සුළු පොලියයි වැල් පොලිය. ඔච්චරයි ගන්න. ලේසි නේද? හරි. එහෙනම් ඉක්මනට අඩුපාඩක් තිබ්බනම් කම්ප්ලීට් කරගන්න. අපි බලමු මාකින් එකේ ලකුණු හම්බෙලා තියෙන්නේ කොහොමද කියලා. අඩුපාඩක් තිබ්බනම් ඉක්මනට කම්ප්ලීට් කරගන්න. ඒ වගේම ඔයාලට තේරෙන්න ඕනේ වැල් පොලි අර 100ට 115 ගුණ කරලා හැදුවත් ඒක තේරුම් ගත කෙනෙක් එහෙම හැදුවත් 66025 එනවා. ඒ ක්‍රමේ වැරදි නෑ එකක් හරි. අර 100ට 115 ගුණ කරන්න කෙටි ක්‍රමයක් කියලා දුන්නේ. ඔයා ඒක තේරුම් අරගෙන ඉන්න කෙනෙක් නම් ඒ විදිහට හදන්න. මම මේ පාස් පේපර් අවසාන මොහොතේ ඩිස්කස් කරන එකේ අරමුණ ඔයාට පාඩම අමතක කෙනෙක් වුණත් ලස්සන පාඩම මතක් කරගෙන යන්න අර කෙටි ක්‍රම ලොකුවට කියලා දෙන්නේ ඔක්කොම මතක තියාගන්න කිව්වොත් පැටලෙනවානේ. මීට කොහොම හරි ගේම ගහ ගන්න පුළුවන් වෙන්න මේ පාස් පේපර් ටික ඩිස්කස් කරගෙන යන්න. එතකොට දැන් වැඩ කරපු ළමයි දන්නවා මේක 100ට 115 ගුණ කරලා ගන්න හදන්න පුළුවන්. මේ වැරදි නෑ. ඒක හරි. වයින් හදුවත් ලකුණු දෙනවා. හරි. අපි බලමු ලකුණු හම්බෙලා තියෙන විදිහ මේකට තව වෙලාව ඕන කියලා කියනවා නතුස්සන් ඉක්මනට. මේ ගාන කම්ප්ලීට් කරගන්න වෙලාව ඕන රේසන් කරන්න ඉක්මනට. නෑ නේද? හරි. එහෙනම් අපි බලමු ලකුණු හම්බෙලා තියෙන විදිහ. දැන් විෂ පේපර් එකේ රෝම ඉලක්කම් එකේ රුපියල් 12000 ගන්න තියනවට ලකුණු 3යි. ලකුණු 3 හම්බෙලා තියෙන්නේ 50000න් 112 ගුණ කරලා දෙනවනේ 1 ලකුණයි. අවුරුදු 2 වහන්න ඒක දෙකෙන් ගුණ කරලා දෙනවනේ 1 ලකුණයි. අද පුටමෙන් ලකුණු දෙකේ හැම හම්බෙලා තියෙන්නේ. උත්තරයට 1 ලකුණයි රුපියල් තිබ්බ නැත්නම් ඔය ලකුණ හම්බෙන්නේ නැහැ. ලකුණු 3යි. දෙවන වර්ෂයේ ආරම්භයේ ගිණුමේ ඇති මුදල. ඒක හොයන්න මේ බලන්න මේ උත්තර පත්‍රයේ තියෙන්නේ 100ට 115 ගුණ කරලා. එහෙම නැතුව 115 ගුණ කරලා 50000 එකතු කරලා තිබ්බත් ලකුණු දෙක හම්බෙනවා. හදපු ක්‍රමයට එකයි උත්තරයට එකයි ලකුණු දෙක හම්බ වෙනවා. වසර දෙකක් අවසානයේ ගිණුමේ ඇති මුළු මුදල වලට මෙයාත් 100ට 115 ගුණ කරලා තියෙන්නේ. එහෙම හදුවත් එකයි නැත්නම් අපි හදපු විදිහට දෙවෙනි අවුරුද්දට පොලි හදලා අරකට එකතු කරත් 66125 කියලා ගත්තා නම් හදපු ක්‍රමයට එකයි උත්තරයට එකයි එක ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ ණයන් නිදාස් වීමට ගෙවන්න ඕනේ මුදල් නම් අපි හැදුවේ නැහැ. ඒක එකපාරනේ අඩු කරේ. එහෙනම් මේක හදන්න කියලා තිබ්බ නැතිඳ ප්‍රශ්නයක් නැහැ. හදන්න කියලා තිබ්බනම් හදන්න ඕනේ. මේක හදන්න කියලා තිබ්බේ නැහැ. ඒ හින්දා මේ කෙලින්ම මෙතන ලකුණු දෙකම හම්බ වෙනවා. ඉතිරි වන මුදල් හදලා තිබ්බනම් අපි 50000යි 12000යි දෙකම අඩු කරලා එතන 4125 අඩු කරන එකට ලකුණු දෙකම හම්බ වෙනවා. අවසානට සංසන්දනය කරන එක අසමානතාවයකින් ලියලා ඔයා මෙතන ලියන්න ඕනේ 4000ට වඩා වැඩි මුදලක් ඉතිරි වෙයි කියලා. මේ බලන්න මෙතන නම් කියලා තියෙනවා මාකියගේ අමතර රතුපෑනේ මේ දීලා තියෙන වකන්තිය පමණක් තිබ්බත් ලකුණු දෙන්න කියලා. හැබැයි අනිවාර්යෙන් ඔයා මේ හැම මාකියකම දැක්කනේ අසමානතාවය තියෙනවා කියලා. අනිවාර්යෙන් අසමානතාවය ලියන්න පුරුදු වෙන්න. නේද? ඔය විදිහටයි ලකුණු 10 හම්බුලා තියෙන්නේ. හරි. එහෙනම් ප්‍රතිශත 2016 ඉඳන් 2020 දක්වා ඩිස්කස් කරලා ඉවරයි. ඔයාලට තේරෙන්න ඕනේ මේ පාඩම් වශයෙන් ඩිස්කස් කරගෙන ගියේ. ඔයාලට මේ මොහොතේ උනත් අවසන් මොහොතේ උනත් වැඩ කරන කෙනෙකුට පාස් පේපර් ටිකේ මම පාඩම් වශයෙන් ඩිස්කෂන් ටික ඔයාලා ලස්සනට පිළිවෙලට වැඩ කරා නම් ඔයාලට ඒකිනුත් පාඩම මතක කරලා තිබ්බනම් මතක් කරගන්න පුළුවන්. අට පාඩමින් හරි ගේම ගහලා ලකුණු 10ක් 15ක් උඩ දාගන්න අය අවසන් මොහොතේ උඩ දාගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ප්‍රතිශත ගානක් අලුත් සිලබස් එක ආපු සියලුම ප්‍රශ්න ටික ඩිස්කස් කරලා ඉවරයි. පැහැදිලි නේද? හරි. එහෙනම් අලුත් පාස් පේපර් එකකින් අපි YouTube එකට මම කියන්නේ අලුත් පාස් පේපර් එකකින් සාරාංශ දෙමු. ක්ලාස් එක යනනම් අවසන් ටිකේදී ජ්‍යාමිති විද්‍යාව පාස් පේපර් ඩිස්කස් කරන්න තියෙනවා. හරි. එහෙනම් ප්‍රතිශත පාස් පේපර් ඩිස්කෂන් එක අද මෙතනින් නවත්වනවා.